ඉතින් අපි දකිනවා දෙවියන් වහන්සේ ඉදිරියේ ඉන්නව දේවදූතයන්ට තරාතිරම් තිබෙනවා. අග්‍ර දේවදූතයන් කියලා ඔවුන් හඳුන්වනවා. ගාබ්‍රියෙල් මිකායෙල් වගේ දේවදූතයන්ව අග්‍රගණයේ දේවදූතයන් හැටියට ඔවුන් හඳුන්වනවා. එතකොට දෙවියන් වහන්සේ ඉදිරියේ ඉන්නව සෙරාෆ්වරු කියලා කතා කරනවා. ඒ වගේම අපි අහලා තියෙනවා දේවදූතයන්ට තටු තියෙනවා. එක එක අපියරන්ස් ගැන අපි දේවදූතයන්ගේ අහලා තියෙනවා. ඉතින් අපි දැක්ක ගිය සතියේ දේවදූතයෙක් පොළවට වැටිලා ඉන්නවා. මේ වැටිලා ඉන්න දූතයාට පාතාල වලේ යතුරු ලබා දෙනවා කියලා. ඉතින් අපි 10 වෙනි පරිච්ඡේදයේ එනකොට දකිනවා තවත් බලවත් දේවදූතයෙක් වලාකුලක් පැලඳගෙන තමාගේ හිසට ඉහළින් දේදුන්නක් ඇතුව ස්වර්ගයෙන් බසිනවා දුටිමි. ඔහුගේ මුහුණ ඉරමෙන්ද ඔහුගේ කකුල් ගිනිමෙන්ද විය කියලා. දේවදූතයන් ගැන කතා කරනකොට ඊටාම දුර්ලභ අවස්ථාවන් කිහිපයක ආබ්‍රහම්ට, මනෝවාට, ගිඩියොන්ට, එසේකියල්ට, ශද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝට, ඒ වගේම යාකෝබ්ට මේ දේවදූතයන් නැත්නම් ස්වාමින් වහන්සේගේ දූතයාව දිස්සුණා. නැත්නම් දෙවියන් වහන්සේ දේවදූතයෙකුගේ ස්වරූපයෙන් දේවදූතයෙකු ආකාරයට ප්‍රකාශ වෙනවා අපි දකිනවා. පරණ ගිවිසුමේ සිටියා මිනිසයන් අද අලුත් ගිවිසුමේ ඉන්න ඔබ මම වගේ ත්‍රිත්වය ගැන ඔවුන් දන්නේ නැහැ. පියා පුත්‍රයා ශුද්ධාත්මයන් වහන්සේ කියලා ඔවුන් දන්නේ නැහැ. ත්‍රිත්වයේ දෙවනි පුද්ගලයානෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා ඔවුන් දන්නේ නැහැ. ත්‍රිත්වයේ තුන්වෙනි පුද්ගලයා ශුද්ධාත්මයන් වහන්සේ කියලා ඔවුන් දන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ මේ මිනිසයන්ව මුණ ගැසෙන්න යන අවස්ථාවන් වලදී උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දූතයා හැටියට තමයි ඔවුන්ව මුණ ගැහෙන්න එන්නේ. ඇයි දෙවියන් වහන්සේ හැටියට ඔවුන්ව මුණ ගැහෙන්න එන්නේ නැත්තේ? මොකද දෙවියන් වහන්සේගේ වචනේ ඉතාම පැහැදිලිව කියනවා දෙවියන් වහන්සේව දැකලා මිනිස්සෙකුට ජීවත් වෙන්න බෑ කියලා. මන්ද උන්වහන්සේ ඊතරම් මහිමින් පූර්ණ වුණා දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ වචනේ යෙසායා 6 වෙනි පරිච්ඡේදය අපි කියවලා බැලුවොත් කියනවා උන්වහන්සේ ඉදිරියේම ඉන්න. ඒ කියන්නේ මෙහෙම කියනකොට උන්වහන්සේව කොහේවත් ඉන්න දෙවි කෙනෙක් ගොඩාක් ඈත ඉන්න දෙවි කෙනෙක් කියලා ඔබ හිතන්න නරකයි. මෙතනදී මේ පදයන් සමගම ඔබ මම මේ සර්ව බලධාරී කිසිවෙකුට ලං වෙන්න බැරි මේ මහිමේ තේජසෙන් පිරලා ඉන්නා වූ දෙවියන් වහන්සේ අදහන මිනිස්සෙක්. උන්වහන්සේ මට ඉතාම සමීපයි. හalleluya. උන්වහන්සේ මගේ දෙවියන් වහන්සේ මහිමෙන් පූර්ණයි. හalleluya. රාජාදී රජිදුනුවේ හොසන්නා. දේවාදී දෙවිදුනුවේ හොසන්නා. හalleluya. මොන තරම් ගාම්භීරද රාජාදී රජිදුනුවේ හොසන්නා. උන්වහන්සේ ඉදිරියේ ඒ තේජසෙන් පිරුණා වූ රජුන්ගේ රජුරුවන් වන දෙවියන් වහන්සේ ඉදිරියේ ඉන්නව දරුවෝ අපි. හalleluya. මහිමය වේවා උන්වහන්සේට. ඉතින් උන්වහන්සේව මිනිස්සෙකුට උන්වහන්සේ ඉන්නව ප්‍රකාරයෙන් දකින්නට බෑ. දැක්කොත් ඒ මිනිස්සයා මැරෙනවා. උන්වහන්සේගේ තේජසෙ ඉදිරියේ ඉන්න බෑ. අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචන එක්තරා අවස්ථාවක මෝසෙස් දෙවියන් වහන්සේගේ හොඳම මිත්‍රයා කියලා කියනවා. මෝසෙස් කියනවා දවසක් දෙවියන් වහන්සේට ස්වාමිනී මට ඔබ දකින්න ඕනි. මම ආසයි ඔබ දැක ගන්න. අනේ මට ඔබ වහන්සේව පෙන්වන්නකෝ. හalleluya. අපි කී දෙනෙකුට ඒ ආශාව තියෙනවද? ඔබ අදහන මං හිතන්නේ ගොඩාක් අයට ඒ ආශාව තියෙනවා කියලා. අපිට තියෙන්නේ මේ ගීතිකාවක් ගායනා කර අපි මේ ටිකකට කලින් මම දන්නේ මේ ගීතිකාවල් මගේ ජීවිතේට හරියට කතා කරනවා. මොකද මේ ගීතිකාව මං ආසයි තුරුලුව ඉන්නට ඔබට සමීපනේ. ඇයි බාධා ඔබ මොකද ඒක ඇයි බාධා? ඒ මග යන්නට ජීවිතයේ යොවුන් වියේ. අහන්න ඔබගේ මේ ප්‍රශ්නේ. ඒ මග යන්නට ඔබගේ යොවුන් වියේ ඔබේ තරුණ වයසේ ඔබට තියෙන බාධා මොකද්ද? මං ආසයි ඔබට තුරුලුව ඉන්නට. ස්වාමිනේ ජීවිතයේ මේ යොවුන් වියේ ඔබට තියෙන බාධා මොකද්ද? අපි තරුණයන් හැටියට යෞවනයන් හැටියට ඉතාම ආදරෙන් මං දෙවියන් වහන්සේගේ පූජාසනයේ ඉඳලා ආදරණීය දුවේ පුතේ
තරුණියනි උඹලට කතා කරන්නේ. මොකද්ද ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ මග යන්න තියෙන බාධාව? තරුණියක් වුණාම අපි හිතනවා මේ තරුණ වයස අපිට ආයෙ ලැබෙන්නේ නැහැ. තරුණ වයස අපෙන් ගෙවිලා යනවා, ඉක්මනට යනවා. ඉතින් කරන දේ තරුණ වයස කියලා ගන්න ඕනි. හැබැයි ඔබ කරන දේ මේ පස්සෙන් එන්නේ යනවා දවසක. තරුණ වියෙන් ඔබ කරන දේවල් දැන් තරුණියන් ගත්තම තරුණ කොළු ගැටව ගත්තාම මොනවද කරන්නේ? ඒගොල්ලෝ යාළුවෝ එකතු වුණාම සිගරට් එකක් බොනවා. කට්ටිය එකතු වුණාම වයින් ටිකක් බොනවා. කට්ටිය එකතු වුණාම ගංජා ටිකක් බොනවා. එක සුරුට්ටුවක් කොටාගෙන කට්ටිය වටේටම පහස් කරනවා. එක සිප් එකයි. ඒගොල්ලෝ හිතන්නේ ඇද්ද ඉවරයි ඕක. කවදාවත් කොයිම තරුණයෙක් හරි අවුරුදු 14 15 20 මේ තරුණයෝ හිතනවාද කවදාද මම බේබද්දෙක් වෙයි කියලා? ඒගොල්ලෝ හිතනවාද මට සිරෝසිස් හැදෙයි කියලා? ඒගොල්ලෝ හිතනවාද මම කුඩුකාරයෙක් වෙලා පාරවල් ගානේ හිඟා කයි කියලා? ඒගොල්ලෝ හිතනවාද මං ගෙවල් මාල කඩයි හොරකම් කරයි ගුටි කයි හිරගෙවල් වල ඉන්න වෙයි කියලා ඒගොල්ලෝ හිතනවාද? කවදාවත් නැහැ. මේ තරුණ වයස ඒ වයසට දුවන වයසක්. මේ වැරදි කරන්න උනන්දු වෙන වයසක්. මේ වයසේ කරන්නේ නැතිව කොයි කාලේ කරන්නද? ගොඩක් තරුණයෝ ඉන්නවා කොයි හරි පාලන වේශකේනියක් අරගෙන කොයි හරි ගෙදරකට ගිහලා කට්ටියම යනවා. කවදාවත් ඕන හිතනවාද ඔවුන්ගේ පවුල් කඩාගෙන ගණිකාව පස්සේ යන්න කියලා? මේ වගේ ඔවුන්ගේ ජීවිතේ ගණිකාවන්ට බාර දෙන්න කියලා ඔවුන් හිතනවද? නැහැ, කවදාවත් හිතන්නේ නැහැ. තරුණියෝ කවදාවත් හිතනවද ඔවුන් විවාහ වෙලා තවත් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් අමතරව තව පුරුෂයෙක් තියාගන්න හිතනවද? නැහැ. නමුත් ඔබගේ තරුණ ජීවිතේ නුඹ අනිත් අය කරන දේවල් කරන්න නෙමෙයි. මම විශේෂිත පුද්ගලයෙක්. මම දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ විශේෂ භාජනයක්. ලෝකේ යන විදියට යන්න නෙමෙයි ඔබ මාව දෙවියන් වහන්සේ තෝරගෙන තියෙන්නේ. මම අන් අයට ආදර්ශයක් වෙන්න ඕනේ. ඔබව මිනිස්සු ආදර්ශයට ගන්න බඳ ළමයා. උඹලා මෙහෙම පිස්සු නටන වල්පාර ළමයි කොහොමද ඉන්නේ කියලා. බලපන් දරුවෝගේ ජීවිතේ ඔබ ආදර්ශයක් රෝල් මොඩල් එකක් වෙන්න ඕනේ. මේකට තමයි දෙවියන් වහන්සේ ඔබව තෝරගෙන තියෙන්නේ. ඔබට මේ ගීතිකාව කතා කරාද? ඔබට මේ ගීතිකාව කියන ඔබට ඔබ කිව්වා හැමෝම කිව්වා ජීවිතයේ යොවුන් වියේ ආශා දුරු කරමින් ඔබ වෙනුවෙන් ඔබගේ ආශාවල් දුරු කරලා තියෙන දෙවියන් වහන්සේ වෙනුවෙන්. ඇයි දන්නවද ආශාවල් දුරු වෙන්නේ නැත්තේ? මං කියන්නද? උදේ පාන්දර නැගිටලා දෙවියන් වහන්සේට කතා කරන්නේ. ස්වාමිනේ ඔබ ලස්සනයි. ඔබ අලංකාරයි. මයි මානිත දෙවිඳුනි ඔබ වළඳට මම හැම දවසකම හිතනවා පුතේ මම යාචනා ගොඩක් මේ දවස්වල මගේ ජීවිතේ ඈත් වෙලා මම ඇත්ත කියන්නේ පූජාසනේ ඉඳලා මගේ ඩිවෝෂන්ස් මගෙන් ඈත් වෙලා මට තරම් ප්‍රශ්න තරම් කාර්යද මෙතනට ඇවිල්ලා දේශනා කරන්න බැරි තරමට ප්‍රශ්න ඒක සමහර අය දන්නවා මම අද මෙතන හිටගෙන ඉන්නේ දේව කරුණාව නිසාමයි මම අද මෙතන ඉන්න ඕන කෙනෙක් නෙමෙයි මම ඊයේ කිව්වා මම මෙතනින් නතර කරනවා මම එන්නේ නෑ මට බෑ ඒක දරන්න බැරි තරම් ප්‍රශ්න පීඩාවන් යක්ෂයා ගේනවා අපට නමුත් මට ආදරණීය ස්වාමි පුරුෂයෙක් දෙවියන් වහන්සේ දීලා තියෙනවාම ආදරණීය දරුවෝ දීලා තියෙනවා මාව වුණ අල්ලගෙන අරන් එනවා මෙතනට හලෙලූයා දෙවියන් වහන්සේට ප්‍රශංසාව හැම යන දෙයක් තුලින්ම නෑ ඔබට පුළුවන් අපි එකතු වෙලා මේකට මුණ දෙමු මේ නිසා මෙතනට ඇවිල්ලා ඉන්නව නැතුව නම් මෙතනට එන්න බෑ පුතේ දෙවියන් වහන්සේට ප්‍රශංසාව වේවා මහිමය වේවා මේ හැම ගීතයක්ම ඔබට කතා කරන්න ඕනේ ඔබ හරි ලස්සනයි ඔබ හරි විශේෂිතයි ඔබ දෙවියන් වහන්සේගේ අනර්ග මැවීමක් ඒක කාට සුළු කරන්න දෙන්න එපා ජීවිතයේ යොවුන් වියේ ආශා දුරු කරමි ඔබ වෙනුවෙන් හැම තිස්සෙම මේ ලෝකයේ ආශාවක් ඔබ තුළට එනකොට ඔබ ඒක දුරු කරන්න ඒක බලන්න ඕනි ඔබගේ දෙවියන් වහන්සේගේ සැලැස්මට කැමැත්තට එකඟද මේ ආශාව මට ඒක දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටින් තියෙනවා නම් ඒක මම දුරු කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් හලෙලූයා මොකක්ද දෙවියන් වහන්සේලා ඔබට යන්න තියෙන බාධාව මේ ගීතිකාව ඔබට කතා කරන්න ඕනේ ප්‍රීතියෙන් ඉන්න සතුටෙන් ඉන්න මේ තරුණ ජීවිතය ආයි කවදාවත් එන්නේ නැහැ අපි තරුණ ජීවිතේ ගන්නව යම් වැරදි තියෙන නිසා එක මොහොතක ගන්න වැරදි තියෙන නිසා ඔබගේ තරුණ යෞවන කාලයේ ජීවිතේ විනාශයට පත් වෙලා යනවා තරුණ ජීවිතය අඳුරෙන් පිරී යනවා
ඒ තරුණ ජීවිතය ආයි කවදාවත් ඔබට ඔබ හිතනවා තරුණ කාලේ ලස්සනට ඉන්න ඕනේ කියලා. හැබැයි ඔබගේ එක වැරද්දක් තුළ ඔබ අඳුරු වෙලා යන අනාගතයම. දෙන්න එපා යක්ෂයාට ඉඩ. සාදාන ඔබට ගහන්නේ ඔබගේම දේවල් අරගෙන. හොඳට මතක තියාගන්න. ඔබට රිද්දෙනම තැන හොයලා එතන තමයි ගහන්නේ. අපි අවදියෙන් හිටියේ නැත්නම් අපි කොහොමත් විනාශ වෙලා යනවා. අපි අවදියෙන් ඉන්න ඕනේ. හලෙලූයා. දෙවියන් වහන්සේව දකින්න බෑ කාටවත්. උන්වහන්සේ දෙවියන් වහන්සේ හැටියට ප්‍රකාශ වුණොත් මැරිලා යනවා. මොසෙස් කියනවා ස්වාමීනි මට ඔබ බලන්න ඕනේ. මට ඔබ බලන්න ඕනේ. අපි කියනවා අනේ ස්වාමීනි මට ප්‍රකාශ වෙන්න මට ඔබ බලන්න ඕනේ. උන්වහන්සේ කියනවා මම මාව දැක්කොත් ඔබ මැරෙනවා. මාව බලන්න බෑ. දෙවියන් වහන්සේ මොසෙස්ට කියනවා අපි කියමු නික්මියාම 33 වෙනි පරිච්ඡේදයේ 18 ඉඳලා 21 වෙනකන් කියමු පුතේ. හැමෝම බයිබල් පෙරලන්න උමනාවෙන් පෙරලන කොන්ද කෙලින් තියාගෙන පෙරලන්න. ආවට ගියාට කැඳ බීලා වගේ බයිබල් පෙරලන්න නැතුව එහෙම නැත්නම් පෙරලන්න එපා. මේක භයානක දෙයක්. ඔබ දෙවියන් වහන්සේගේ හොඳට කොන්ද කෙලින් තියාගෙන ආශාවෙන් මේ වචන උනන්දුවෙන් පෙරලන්න. ඒවා සටහන් කරගන්න. ඒවා ඔබ කියවන්න. කියවන කෙනා කියවනවා කියන ඔය ඉන්න එපා. එහෙම වුණා නම් ඔබේ ජීවිතේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හැම කෙනෙක්ම කියවන්න. බයිබලේ පෙරල ගන්න කියවන්න මොනවද මේ කියන්නේ? මේවා ඔබට කතා කරනවා. වැරදි තීරණ ගන්නකොට වැරදි දේවල් ජීවිතේ වෙනකොට මේ වචන කතා කරනවා අපිට. ඒ නිසා කියවන්න. හොඳට කටහඬ ඇතුළට පුරව ගන්න මේ වචනේ. කියවන්න පුතේ. ඔහුද අනේ ඔබගේ තේජස. ඔහුද කියන්නේ මොසෙස් කියනවා අනේ ස්වාමිනී ඔබගේ තේජස මට පෙන්වනවා වෙනවයි කීවේය. උන්වහන්සේද මම මාගේ සියලු ගුණවන්තකම මගේ සියලුම ගුණවන්තකම නුඹ ඉදිරිපිට යන්න සලස්වා. නුඹගේ ඉදිරිපිටින් යන්න සලස්වන්නේ. ස්වාමීන් වහන්සේගේ නාමය නුඹ ඉදිරිපිට ප්‍රකාශ කරන්නෙමි. මම කරුණා කරන්න කැමති තැනැත්තාට කරුණා කරන්නේ. මොකද උන්වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ කන්ඩිෂන්ස් දාන්න පුළුවන් කිසි කෙනෙක් නැහැ. අයියෝ ඔබ වහන්සේ මෙහෙම, අයියෝ ඔබ අරයට කරුණාව පෙන්නලා මෙයාට කරුණාව පෙන්නන්නේ නැති නෑ. උන්වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ නම් මම කරුණාව පෙන්වන්න කැමති කෙනාට මම කරුණාව පෙන්වන්නේ. මම දයාව පෙන්වන්න කැමති තැනැත්තාට දයාව පෙන්වන්නේ. මම දයාව පෙන්වන්න කැමති තැනැත්තාට දයාව පෙන්වන්නේ මේ. තවද උන්වහන්සේ මාගේ මුහුණ දකින්න නුඹට පුළුවන්. මගේ මුහුණ දකින්න නුඹට නුපුළුවන. මක්නිසාද? ඇයිද කියනවනම් මිනිසයා මා දැක ජීවත් නොවන්නේ යයි මිනිසයා මාව දැකලා ජීවත් වෙන්නේ නැහැ. මාව බලලා මිනිසෙකුට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. මම ඔබ විනාශ වෙලා යයි. ඒ තරම්ම මහිමෙන් පූර්ණයි වහන්සේ. ස්වාමීන් වහන්සේද බලව මා ළඟ ස්ථානයක් තිබේ. බලව මොසෙස් මඟ ළඟ තියෙනවා අයිඩියා එකක්. මඟ ළඟ ස්ථානයක් තියෙනවා. නුඹ පර්වතයේ පිට සිටපන්න. මං ඔය පර්වතයක් උඩ තියන්න යනවා. එවිට මාගේ තේජස මොනවද කරන්නේ? උන්වහන්සේ කියන මොසෙස් මං ඔයාව අරගෙන ගිහිල්ලා පර්වතයක් පිට තියන්න යනවා. ඒ පර්වතේ පස්සු කරගෙන මම යන්න යනවා කියන පුතේ ඒ පදේම කියන්නේ. එවිට මාගේ තේජස නුඹ පසු කර යන කල මම නුඹ පර්වතයේ විරයක් කී තබා මා නුඹ පසු කර යනතුරු මාගේ අතින් නුඹ වසන්නෙමි. මමද මාගේ අත අහකට ගන්නෙමි. එවිට නුඹ මාගේ පිටුපස පස්චිම ප්‍රභාව දකින්නේය. දෙවියන් වහන්සේ කියන මොසෙස්ට හරි ඔබ මාව බලන්න ආස කරනවා. මම ඔබට කරුණාව දයාව පෙන්වන්න කැමතියි. මම නුඹව අරගෙන ගිහිල්ලා කන්දක් පිට තියලා බලන්න දෙවියන් වහන්සේගේ ප්‍රේමේ මම තියලා මම ඔබව පසු කරගෙන යනකොට ඔබ මාව බලන්න බැරි වෙන්න මගේ අතෙන් ඔබගේ මූණ වැස්සක වහගෙන ඉන්නවා. මෙහෙම වහගෙන මම යනවා ඉස්සරහට. මම අත ගත්තාම මං අර පසු කරගෙන යන මගේ පිටුපස විතර ඔබ දකින්න. එච්චරයි මට දකින්න පුළුවන්. එතරම් කරුණාවක් උන්වහන්සේ මොසෙස්ට පෙන්වුවා. හලෙලූයා කියන්නේ.
එහෙත් මාගේ මුහුණ දකුණු නොලබන්නේ යයි කීසේක. ඔව් ඒතුම මගේ මුහුණ බලන්නේ නැහැ. 34 29 කියමු. 29 34 කියන පදයන්. 34 වෙනි පරිච්ඡේදයේ 29 තවද මෝසෙස් සාක්ෂියේ ලෑලි දෙක තමාගේ අතින්ගෙන සීනයි කන්දෙන් බැස්සේය. දැන් මෙයා දෙවියන් වහන්සේ පසු කර යනවා දැකලා බන් සීනයි කන්දෙන් ලෑලි දෙක අරගෙන බහැලා එනවා පල්ලයට. මොකද වෙන්නේ? නමුත් උන්වහන්සේ මෝසෙස් සමග කතා කිරීම නමුත් උන්වහන්සේ මෝසෙස් එක්ක කතා කර කිරීම කරුණ කොටගෙන ඔව් ඔහුගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙන බව කන්දෙන් බැස්ස කල ඔහු නොදැන සිටියේය. මෝසෙස් දැනගෙන හිටියේ නෑ. දෙවියන් වහන්සේ යාත් එක්ක කතා කරලා උන්වහන්සේගේ ඇස් දෙක වහලා එයා පසු කරගෙන ගිහිල්ලා උන්වහන්සේගේ පිටුපස දැකලා දැන් ලෑලි දෙකක් තරම් පල්ලයට බහැලා එනකොට එයාගේ මූණෙන් මෝසෙස්ගේ මූණෙන් රැස් විහිදෙනවා. මිනිස්සුන්ට මෝසෙස් දිහා බලන්න බෑ. මූණ බබලනවා. මූණෙන් රැස් විහිදෙනවා. කිරණ වගේ විහිදෙනවා. මිනිස්සුන්ට බලන්න බෑ. මෝසෙස් දන්නේ නෑ මෙවැනි සිදුවීමක් සිදු වෙලා තියෙන බව. කියන්න පුතේ. ආරෝන සහ සියලු ඊශ්‍රායෙල් පුත්‍රයන් මෝසෙස් දුටු කල බලව ඔහුගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙමින් තිබුණේය. එබැවින් ඔහු ළඟට එන්න බය වූයේ. ඔව් මිනිස්සු බය වුණා මෝසෙස් ළඟට එන්න. ඇයි? මෙයාගේ මුහුණෙන් රැස් විහිදෙනවා. දෙවියන් වහන්සේ එක කතා කරන දෙවියන් වහන්සේ සම්මුඛ වෙලා ඔහු එනකොට උන්වහන්සේගේ පසු කර යෑම දැකලා මිනිස්සුගේ ස්වභාවය මේව නම් උන්වහන්සේ මුහුණට මුහුණ දැක්කොත් මිනිස්සෙක් ජීවත් වෙයිද? එනිසා උන්වහන්සේ මොනවද කරන්නේ? පසු කරමින් යනවා. උන්වහන්සේට කතා කරන්න බෑ දෙවියන් වහන්සේ හැටියට ඇවිත්. ඒ වගේම අපි දකිනවා පරණ කිව්සුමේ දෙවියන් වහන්සේ ආබ්‍රහම් හම්බ වෙන්නට එනවා. ආබ්‍රහම් හම්බ වෙන්න ඇවිල්ලා තුන්දෙනෙක් එනවා කියලා අපි දෙවියන් වහන්සේගේ වචනේ දකිනවා. ඇවිල්ලා දෙන්නෙක් යනවා සොදොම සහ ගොමෝරාවට. දෙවියන් වහන්සේ නැත්නම් ත්‍රිත්වයේ දෙවෙනි පුද්ගලයා වන තනන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තවත් දේවදූතයන් දෙදෙනෙක් සමග ඇවිල්ලා ඒ ආවේ දේවදූතයෝ දෙන්නේ ඔවුන් දෙදෙනා යනවා සොදොම සහ ගොමෝරාවට. ඒ වුණාට දෙවියන් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ ආබ්‍රහම් සමග නතර වෙලා ඉන්නවා. ආබ්‍රහම්ට මම කරන්නේ යන දේ වහනවද නැද්ද කියලා උන්වහන්සේ කල්පනා කරගෙන ඉඳලා කියනවා සොදොමේ ගොමෝරාවේ විනාශය මා වෙතට ඇවිත් තිබෙනවා. ඔගේ මොර ගැසීම මා වෙතට ඇවිත් තිබෙනවා. මම ගිහිල්ලා බලන්න යනවා ඒ ස්ථානේ විනාශ කරන්න යනවා කියලා. ඒ වෙලාවේ ආබ්‍රහම් අහනවා ස්වාමිනී ඒ ස්ථානේ මේ සිදුවීම සිද්ධ වෙන ඔබ මාක් කරලා තියාගන්න උප්පත්ති 18 වෙනි පරිච්ඡේදයේ 21 සහ 24 කියන පදයන් නැත්නම් 18 ඉඳලා අපිට කියවලා බලන්නට පුළුවන්. ඔව් අහනවා දෙවියන් වහන්සේ ඉදිරියේදලා ආබ්‍රහම් ස්වාමිනී සොදොම තුල ධර්මිෂ්ඨ මිනිසයන් 50 දෙනෙක් හම්බ වුණොත් ඔබ වහන්සේ මුළු සොදොම සහ ගොමෝරාව ඒ 50 දෙනා නිසා ඉතුරු කරනවද ඒත් විනාශ කරනවද කියලා. එතකොට මේ ආබ්‍රහම් එක්ක ඉන්නව තරන් වහන්සේ කියනවා නෑ ආබ්‍රහම් මම විනාශ කරන්නේ නෑ. මේකෙන් අපිට මේතරට ආවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැත්නම් දෙවියන් වහන්සේ කියන එකට තවත් සහතිකයක් ලැබෙනවා. මොකක්ද ඒ සහතිකය? එතනට ආවේ නිකන් දේවදූතයෙක් නම් එයා කියන්නේ හරි ආබ්‍රහම් 50ක් හම්බුනොත් ඒ ස්ථානේ විනාශ කරන්නේ නැහැ කියලා. මොකද දේවදූතයන්ට එවැනි තීරණයක් ගන්න බෑ. මොකද ඔවුන් ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේගේ අණ යටතේ. දෙවියන් වහන්සේ කියන දේ තමයි ඔවුන් කරන්නේ. එතකොට ආබ්‍රහම් තව ටිකක් ලං වෙලා අහනවා නේ ස්වාමිනී 40ක් හම්බ වුණොත් ඒත් විනාශ කරනවා. විනාශ කරනවා නැහැ. ඔව් ආයේ ගිහලා අහනවා අනේ ස්වාමිනී ඒ ස්ථානේ 30 දෙනෙක් හම්බුනොත් විනාශ කරනවද? නැහැ. ස්වාමිනී 20 දෙනෙක් හම්බුනොත් 10 දෙනෙක් හම්බුනොත් මම විශ්වාස කරනවා ආබ්‍රහම් අහලා තිබුණොත් එක්කෙනෙක් හම්බුනොත් ඔබ විනාශ කරනවාද කියලා උන්වහන්සේ නැහැ කියයි. නමුත් මෙතන ඉන්නේ දෙවියන් වහන්සේ නොවේ නම් මෙතන මේ සිදුවීම තුල ඉන්නේ දේවදූතයෙක් නම් ඔහුගේ පිළිතුර වෙන්නේ මොකක්ද? අනේ ස්වාමිනී මේ ස්ථානයේ 50 දෙනෙක් හිටියොත් ඔබ විනාශ කරනවාද කියලා අහුවොත් ඔහු කියයි මෝසෙස් ආබ්‍රහම් පොඩ්ඩක් ඉන්න මම දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා අහලා ඇවිත් කියන්නම්. එනේ යා ටක් ගාලා උඩට ගිහිල්ලා උන් දෙවියන් වහන්සේගෙන් අහලා පහළට බහැලා එන්න ඇති. නමුත් මෙතනදී ඔහුගේ ඒ ඉල්ලීම තුල ස්වාමින් වහන්සේ නෑ කියලා මොකද එතන ඉන්නේ දෙවියන් වහන්සේ නිසා. හලෙලූයා.
ඉතින් අපිට එතනදී තවත් ඇහෙනවා මේ පරණ කිව්සුම තුළ දෙවියන් වහන්සේ දේව දූතයෙක් හැටියට නැත්නම් ස්වාමීන් වහන්සේගේ දූතයා නෝ කියලා පරණ කිව්සුම තුළ කතා කරන හැම තැනකම ඉන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ වගේම මනෝවා ළඟට එනවා දේව දූතයෙක්. ඇවිල්ලා කියනවා මනෝවා ගෙබාරියාවට උඹට දරුවෙක් නෑ නේද? මම උඹට දරුවෙක් දෙන්න යනවා. මෙතනට ආවේ නිකම් මේ සිදුවීම සිද්ධ වෙන්නේ විනිශ්චයකාරයා පොතේ 13 වෙනි පරිච්ඡේදයේ. මෙතනදී ඇවිල්ලා අහනවා උඹට දරුවෙක් නෑ නේද? මම උඹට දරුවෙක් දෙන්නම් කියලා. එතනට ආවේ ස්වාමීන් වහන්සේගේ දූතයා නැත්නම් දෙවියන් වහන්සේ නොවේ නම් එයා ඇවිල්ලා කියන්නේ මොනවද දන්නවද? ස්වාමීන් වහන්සේ උඹට දරුවෙක් දෙන්න යනවා කියලා. ඔබ කල්පනා කරනවා ඇති අයින් මම මේ ඔක්කොම කතා කරන්නේ කියලා. හොඳට මතක තියාගන්න අපි ඉන්නේ 10 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ. මේ පදේ කියනවා තව බලවත් දේව දූතයෙක් වලාකුලක් පැලඳගෙන තමාගේ හිසට ඉහළින් දේ දුන්නක් ඇතුව ස්වර්ගයෙන් බසිනවා දුටිමි. මේ දේව දූතයෙක් කියන්නේ සාමාන්‍ය දේව දූතයෙක් නෙමෙයි. ඔබ මම හිතන විදිහේ දේව දූතයෙක් නෙමෙයි. පණිවිඩ ගෙනින දේව දූතයෙක් නෙමෙයි. මේ දේව දූතයානෝ විශේෂිත වූ දේව දූතයෙක් ස්වාමින් වහන්සේගේ දූතයානෝ හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙතනට බැහැලා තියෙනවා. උන්වහන්සේ මනවට කියනවා මම දෙන ඒ ළමයාව මට ඕන විදිහට හදන්න ඕනි. එයාගේ කොණ්ඩේ කපන්න බෑ, සැරබීම જાති බොන්න බෑ කියලා කාගෙන්ද කතා කරන්නේ සිම්සොන් ගැන. සිම්සොන් ගැන විශේෂ දේශනාවක් මම කරන්න අවස්ථාව හදාගෙන ඉන්නවා මේ පණිවිඩ වලින් පසුපස විශේෂයෙන් තරුණ ළමයින්ට. ඒ වගේම ගිඩියොන් හම්බ වෙන්න එනවා අවස්ථාවක දෙවියන් වහන්සේ. දේව දූතයාණෝ හැටියට. ගිඩියොන් ගිහිල්ලා මේ මිදියන් වරුන්ට බය මොනවද කරන්නේ? තිරඟු මදිනවා මිදි පැසක. තිරඟු මදින්නේ නැහැ මිදි පැසේ. නමුත් ඒ මිනිස්සුන්ට තියෙන බයට මොනවද කරන්නේ? මොහු මිදි පැසක තිරඟු මඩමින් ඉන්නවා. එතන මොහු දකින්නවා ගහක් යට කෙනෙක් ඉන්නවා. හැරිලා බලනකොට කියන මොකද බලවන්තයා? මම බලවන්තයා. මිනිස්සුන්ට බය මිදියන්ට්‍රේක මම තිරඟු මඩමින් ඉන්නවා. මමද බලවන්තයා? උඹ තමයි බලවන්තයා. උඹ තමයි ඊශ්‍රායල් ගලව ගන්න යන්නේ. උඹ තමයි ඊශ්‍රායල් මුදව ගන්න යන්නේ කියලා. එතකොට ගිඩියොන් උන්වහන්සේගෙන් අහනවා මේ මම නම් ඔබට කැම ටිකක් පිළිල කරලා දෙන්න මට අවසර දෙන්න. මම ගිහිල්ලා ඔබට කැම ටිකක් පිළිල කරගෙන ඇවිල්ලා ඔබට ඒක පුදනකම් ඔබ යන්න එපා. කී දෙනෙක් දන්නවද ඒ ආපු දූතයා ගිඩියොන් කැම ටික ලෑස්ති කරලා ගියනකම් මොනවද කර හිටියේ කියලා? ළඟ තිබුණ ගහකින් කෝටුවක් කඩලා බිම කුරුටු බලියන්න හැද හිටියා. මේ වගේ තව කෙනෙක් අපි දන්නවා. කෙනෙක් ළඟට ගෙනාවම බිම ඇඳ හිටියා. කාටද මතක කවුද ඒ කියලා? කොහෙද හිටියේ? වයිෂා කාන්තියාව අරගෙන එනකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟට ආචාර්යින් වහන්සේ මේ ගෑනට ගල් ගහලා මරන්න ඕනේ කියලා මොනවද කරේ? බිම නැමිලා කෝටුවක් හම්බෙන්නේ නැති ඇඟිල්ලෙන් ලීලේ හිටියා. මේ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ මාංශවත් වෙන්නේ කලින් පරණ කිව්සමේ මිනිසයාට ප්‍රකාශ වෙච්ච හැටි. පරණ කිව්සමේ යේසුස් වහන්සේ කියලා උන්නේ වෙනකොට දැනගෙන හිටියේ නැහැ. ඒ අවස්ථාවවලදී උන්වහන්සේ උන්ට හම්බ වුණේ කොහොමද? දෙවියන් වහන්සේගේ දූතයාණෝ. ස්වාමීන් වහන්සේගේ දූතයා කියලා තමයි ඔවුන්ව හම්බ වුණේ. ඒ වගේම අපි මේක කියමු දානියෙල් 3 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදය. ශාද්‍රක් මේෂක් අබෙද්නෙගෝ මවුන්ට මුණ ගැසෙන අවස්ථාවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මොවුන් ඒ නෙබුකඩ්නෙසර් කියන රජුරුවන් විසින් මේගොල්ලන් ඔවුන් හැදුවා ඒ පිළිමයට වන්දනාමාන නොකරපු නිසා මොවුන් ගිනි මිලට දානවා 3 දෙනෙක්ව. නමුත් ඒ ගිනි මිල තුලින් කෙනෙක් නික්ම එනවා මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන. කියමුද පුතේ? දානියෙල් 3 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදය. එවිට නෙබුකද්නේසර් ඇවිලෙන ගිනි උදුනෙන් දොරකඩට ලං වී එවිට නෙබුකද්නේසර් ඇවිලෙන ගිනි උදුනේ දොරකඩ ළඟට ඇවි
මහෝත්තම දෙවියන් වහන්සේගේ මහෝත්තම දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන් වන මෙහෙකරුවන් වන ශද්‍රක් මේෂක් ශද්‍රක් මේෂක් අබෙද්නෙගෝ අබෙද්නෙගෝ පිටතට වරෙල්ලා යයි කීවේය. පිටතට වරෙල්ලා යයි කීවේය. එවිට ශද්‍රක්ද මේෂක්ද අබෙද්නෙගෝද ගින්න මැද සිට පිටතට ආවෝය. ඊට උඩ පදේ කියවන්න නෙබුකද්නේසර් දකින දර්ශනය ඇතුළේ ගිනි උඳන තුල ඔහු උත්තර දෙමින් අන්න මනුෂ්‍යයන් 4 දෙනෙක් නිදහස්ව කිසි උපද්‍රවයක් නැතුව ගින්න මැද ඇවිදිනවා මට පෙනෙයි. අන්න මනුෂ්‍යයන් 4 දෙනෙක් ගිනි උදුන තුල දානත දැම්මට 3 දෙනෙක් දැම්මට 4 දෙනෙක් නිදහසේ ඇවිදිනවා මට පෙනෙයි. 4 වෙනාගේ පෙනුම 4 වෙනියාගේ පිනීම වනාහි 4 වෙනියාගේ පෙනීම වනාහි දෙවියන් වහන්සේගේ පුත්‍රයෙකුට සමානයි කිව්වෝය. වහන්සේගේ පුත්‍රයෙකුට සමානයි. හalleluya කියන්න. ඉවරද? හරි. එතන මෙතන මේ අවස්ථාවන් වලට පාරණ ගිවිසුම තුළ මෙවැනි අවස්ථාවන් වල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ හැටියට නැත්නම් මනුෂ්‍ය ආකාරයේ උන්වහන්සේ ප්‍රකාශ වෙන එකට බයිබල් විශාරදවරු කියන නම තමයි ක්‍රිස්ටෝෆොනි කියලා. මාංශවත් නොවුනා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පාරණ ගිවිසුමේ යේසුස් වහන්සේ මේ දකින ආකාරයට බයිබල් විශාරදවරු දීලා තියෙන නම තමයි ක්‍රිස්ටෝෆොනි. ක්‍රිස්ටෝ කියලා කියන්නේ ක්‍රිස්ටෝස් කියලා කියන්නේ ග්‍රීක භාෂාවෙන් ක්‍රිස්තුස් කියන නම. ෆොනෝස් කියලා කියන එකේ තේරුම තමයි එක්ක ශබ්දය නැත්නම් අපියරන්ස් එක දර්ශනය වෙන ආකාරය. ඒ උන්වහන්සේගේ පැමිණීම තුලින් එක දෙයක් පේනවා මේ දේවදූතයෙක් හැටියට ආවට මෙයා සාමාන්‍ය දේවදූතයෙක් නෙමෙයි. උන්වහන්සේගේ පෙනීම නැත්නම් උන්වහන්සේගේ හඬ හරිම විශේෂයි අනිත් දේවදූතයන්ට වඩා. ඒ නිසා පාරණ ගිවිසුම තුළ මාංශවත් නොවුනා වූ ක්‍රිස්තුස් වහන්සේට ක්‍රිස්ටෝෆොනි කියලා ගන්න. ඔබ ඉදිරි අවසර තුළ මේ මාංශවත් නොවුනා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන මේ ක්‍රිස්ටෝෆොනි ගැන ඔබ ඉගෙන ගන්නට යනවා. හalleluya. ඉතින් මේ ස්ථානයේ හිටිය වෙන කවුරුවත් නෙමෙයි මේ ස්වර්ගයෙන් බැසෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ වගේම අපිට තවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේමයි මේ කියලා තවත් ස්ථිර කරගන්න නෑ. කවුරු හරි කියනවා නම් නෑ එහෙම වෙන්න බෑ. මොකද මේ උපත් එරදලා පොත ගැන බොහොම විවිධාකාර ඉගැන්වීම් තිබෙනවා. ඒ වගේම විවාදින තුඩු දෙන ඉගැන්වීම් තිබෙනවා. ඒ නිසා කවුරු හරි කියනවා නම් නෑ එහෙම නෙවෙයි. මේ ආවේ දේවදූතයෙක් මේ යේසුස් වහන්සේ නෙවෙයි කියනවා නම් අපිට පුළුවන් යන්නට ආයෙසරයක් එරදලා පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියවන්න පුතා. එරදලා 4 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. එහි වැඩහුන් තැනන් වහන්සේ එහි කියන්නේ සිංහාසනයේ වැඩහුන් තැනන් වහන්සේ පෙනීමෙන් උන්වහන්සේගේ පෙනුම සූර්යකාන්ති සහ ලෝහිතාංක මණික් වලට සමානය සිටිසේක. ඔව් සමානව සිටිසේක. සිංහාසනයේ ආවට උන්වහන්සේගේ සිංහාසනයේ ආවට හොඳින් අහගන්න. උන්වහන්සේගේ සිංහාසනයේ ආවට මරකතයට සමාන පෙනෙන දේ දුන්නක් තිබුණේ. පෙනෙන මොනවද තිබුණේ? දේ දුන්නක්. එතකොට මේ 10 වෙනි පරිච්ඡේදයේ එන කෙනා මොනවද කරන්නේ? තවත් බලවත් දේවදූතයෙක් වලාකුළක් පැලඳගෙන තමාගේ හිසේ දේ දුන්නක් ඇතුව බැස්සා. එතන අපි දකිනවා සිංහාසනේ වාඩිලා හිටින්නේ කවුද? පියා පුත්‍රයා ශුද්ධාත්මයන් වහන්සේ කියන ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ. ඒ උන්වහන්සේගේ සිංහාසනේ වටේ විතරයි මොනවද තියෙන්නේ? දේ දුන්න තිබෙන්නේ. දැන් මෙතන එන දේවදූතයාණෝ මොනවද අරගෙන එන්නේ? දේ දුන්නක් වලාකුළක් පැලඳගෙන තමාගේ හිසේ දේ දුන්නක් ඇතුව ස්වර්ගයෙන් බසිනවා දුටි මේ අපි දකිනවා
ගීතාවලියේ 103 නැත්නම් 102 මට හරියට මතක නැහැ කියනවා උන්වහන්සේ වරාකුල් තමන්ගේ සුවකීය රතේ කරගන්නා වූ දෙවියන් වහන්සේ හalleluya උන්වහන්සේ ආලෝකයේ වස්ත්‍රයක් මෙන් පොරව ගන්නා වූ තනන් වහන්සේ කිසිවෙකගේ උදව් නැතුව ආකාශයේ තනි අතින් දිගහන තනන් වහන්සේ තමන්ගේ උඩුමාල් වලින් පොළව තෙමනා වූ දෙවියන් වහන්සේ තමන්ගේ මෙහෙකාරයන් ඇවිලෙන ගිනි දළු කරන්නා වූ තනන් වහන්සේ හalleluya උන්වහන්සේ වලාකුණක් පැනදගෙන හිසේ ඔටුන්නක් ඇතුව ස්වර්ගයෙන් බැස ආවා කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. එතකොට මේ ස්ථානයේ ඉන්නේ සිංහාසනේ හිටියා වූ ඒ තනන් වහන්සේ දේව දූතෙක් ආකාරයෙන් බැසෙනවා කියලා අපි දකිනවා. ඒ වගේම පළවෙනි පදේ එළිදරව් යෝහන් දකිනවා මොනවාද? යෝහන් දැකපු ඒ තනන් වහන්සේගේ මුහුණ ඉරමෙන් බබලන්නේය කියලා ඔහු කියනවා. කිසිම දේව දූතයෙක්ගේ මුහුණ ඉර වගේ බබලන්නේ නැහැ දෙවියන් වහන්සේගේ ඇරින්ට. මේ හැම දෙයකින්ම අපිට සාක්ෂියක් ලැබෙනවා කවුද මේ ස්ථානයට ආවේ? මේ ස්ථානයට ආවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා. හalleluya. ඇවිල්ලා මොනවද උන්වහන්සේගේ මුහුණ ඉරමෙන් බබළුනේය. එතකොට මෙතන තිබෙන කාරණේ ඇයි දෙවියන් වහන්සේ දේව දූතයෙක් හැටියට 10 වෙනි පරිච්ඡේදයේ මේ ආකාරයෙන් බැසෙන්නේ? අපි දන්නවා දේව ධර්මයේ ඉගෙන ගන්න දරුවන් හැටියට එනදලා පොත අධ්‍යයනය කරන අය හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම මේ පොළවට පැමිණීමට කියන්නේ දෙවෙනි පැමිණීම කියලා. දෙවියන් වහන්සේ මේ පොළවට පැමිණෙන්න උන්වහන්සේ දෙවෙනි පැමිණීම සිද්ධ වෙන්නේ උන්වහන්සේ සුදු ආශ්වයක පිට නැගලා මේ පොළවට මේ භූමියට එන්ට යනවා ඒ අවුරුදු 7 ඉවරනාට පස්සේ. ඒක දෙවියන් වහන්සේ දැන් ඉන්න ආකාරයෙන් උන්වහන්සේ පොළවට දැන් ආවොත් ඒක උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම වෙන්න යනවා. ඒ නිසා උන්වහන්සේ මේ වෙලාවේ දෙවියන් වහන්සේ හැටියට නැතුව මෙතන මේ බහින්නේ පොළවට බහින්නේ උන්වහන්සේ දේව දූතයෙක් හැටියට පාරණිගුස්මේ හිටියව ස්වාමීන් වහන්සේ හැටියට මේ ස්ථානයේ උන්වහන්සේ පොළව කරා එනවා. ඇවිල්ලා මොනවද කරන්නේ? මේන්දෝගේ කකුල් ගිනි කණු මේන්දවිය ඔහුගේ අතේ දිග ගන්න ලද කුඩා පොතක් තිබුණේය. ඔහු තමාගේ දකුණු පාය මුහුද පිටද වම් පාය ගොඩබිම පිටද තබා සිංහයෙකු ගොරවන්නක් මෙන් මහා ශබ්දයකින් මොර ගැසුවේය කියලා කියනවා. මේ ස්ථානයේ මේ කුඩා පොතක් උන්වහන්සේගේ අතේ තියෙනවලු. මොකක්ද මේ පොත? මේ තමයි උන්වහන්සේ මුද්‍රා සත කැඩීම සඳහා සිංහාසනයෙන් නැගිටලාවිලා ගත්තා වූ ඒ පොත. ඒ පොත අත ඇතුව උන්වහන්සේ ඇවිල්ලා බලන්න උන්වහන්සේගේ පාය මුහුද පිටද වම් පාය ගොඩබිම පිටද තබා සිංහයෙකු ගොරවන්නක් මෙන් මොර ගැසූ කල ගර්ජනා සතද තමුන්ගේ හඬ පැවැත්වුවෝය. දෙවියන් වහන්සේගේ සයිස් එක පොඩ්ඩක් හිතා ගන්න බැරිද ඔයගලන්ට? එක කකුලක් කොහෙද තියලා තියෙනවා කියන්නේ? එක පායක් පොළවේ අනිත් පාය කොහෙද තියෙන්නේ? අපිට තියන්න පුළුවන්ද? මෙතන ලංකාවේ තියෙන මුද්‍රෝගනේ කකුලක් තියලා කකුලක් ඉතාලියේ තියන්න පුළුවන්ද? උන්වහන්සේගේ සයිස් එක ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් මේ බැහැලා ස්වර්ගෙන් බැසේ එන්නෝ මේ දේව දූතයා නෝ කොහෙද පාය දමලා තියෙන්නේ? එක පායක් මුහුදේ තියලා අපි ගිය සතියේ ඉගෙන ගත්තා මුහුද කියලා බයිබලයේ සඳහන් වෙනවා නම් ඒ මුහුද නිකම් මුහුදක් නෙවෙයි මධ්‍ය ධරණී මුහුද. මුළු ආසියාවම නියෝජනය වෙන ඒ මුහුද තමයි මධ්‍ය ධරණී මුහුද. ආසියාව විතරක් නෙමෙයි මම කියනවා මහද්වීප තුනම නියෝජනය වෙන එකම මුහුද තමයි මධ්‍ය ධරණී මුහුද. කොහෙද මේ එක පායක් තියලා තියෙන්නේ? මධ්‍ය ධරණී මුහුදේ. අනිත් පාය තියලා තියෙන්නේ පොළවේ. තියලා මොනවද කරේ උන්වහන්සේ? නිකන් හිටියේ නෑ. සිංහයෙකු ගර්ජනා කරන්නක් මෙන්. සිංහයෙක් ඇවිල්ලා හිටගෙන කොහොමද ගර්ජනා කරන්නේ කැලෑවේ ඉඳලා? ඒ වගේ උන්වහන්සේගෙන් වේග සම්පූර්ණ ගර්ජනාවක් නික්මලා යනවා. භූමිය වැස්සෙන්ට මං ඉඳලා භූමිය ඒ ශබ්දයෙන් පිරෙට ඇති. මොර ගැසුවේ මොර ගැසූ කල ගර්ජනා සතද තමුන්ගේ හඬ පැවැත්වුවෝය. උන්වහන්සේ මොර ගසන කල ඒ මොර ගැසීම තුලින් මොනවද නික්මෙන්නේ? ගර්ජනා සතක් නික්මෙනවා. මේ ගර්ජනා සතක් නික්මුණේය. ඔහු මොර ගැසූ කල ගර්ජනා සතද තමුන්ගේ හඬ පැවැත්වුවෝය. ඒ ගර්ජනා සත ශබ්ද පැවැත්වුණු කල මම ලියන්නට හැදුවෙමි. මොනවද කරන්නේ? යෝහන් පුරුද්දක් විදිහට
පළවෙනි පරිච්ඡේදයේ අදලා ගත්ත යෝහන්න උඹ දකින්න දේ උඹට පේන දේ මම කියන දේ පේන්නන දේ ලියපන් කියපු නිසා මෙහා බෑනරේ පොතයි අතට ගත්තා ලියන්න. ඒ ලියන්න ගත්තම ඔව් කියන මොනවද කියන්නේ කී දේ නොලියන්න. ලියන්න හැදුවෙමි එවිට ගර්ජනා සත ශබ්ද පවත්වා කී දේ නොලියන්න. තවත් ශබ්දයක් නික්මලා කියනවා යොහන්ට ඒක ලියන්න එපා. ඒ දෙවියන් වහන්සේගේ ගර්ජනාවෙන් හඬෙන් නික්මුණ ගර්ජනා සත කියපු දේ නැගිටලා ඉන්න සිහියෙන් ඉන්න නැගිටින්න කට්ටියම නැගිටින්න. ගෙවල් වලට ගිහලා නිදිය ගන්න සභාවේ නිදා ගන්න එපා. ඔය තුන් දෙනාට කියන්නේ නැගිටලා ඉන්න. ගොඩාක් ආත්මික වෙන්න එපා නැගිටලා ඉන්න. නෑ වාඩි වෙලා ඉන්න නිදා ගන්න එපා. කරුණාකර මොකද මට එහෙම වුණොත් මට හරියට තරහ යනවා මේ වචනේට එහෙම කරන්න එපා ඕගොල්ලෝ. නෑ එහෙම හිටපුදී කමක් නෑ. හැබැයි බිම කඩාගෙන වැටෙන්න එපා. මෙහෙම ගිහිල්ලා තව ටිකකින් මට හොයා ගන්න බැරි වෙනවා. ඒක නිසා මේක ලියන්න එපා. මොනවද කිව්වේ? ලියන්න එපා. ඇයි මෙච්චර වෙනද ලියපන් කියලා හැමදේම යොහන්න ලියන්න කියපු තරන් වහන්සේ මුන් වහන්සේගේ පැමිණීමේදී සිදුවෙන යන දේ ලියන්න එපා කියනවා. හඬක් මට ඇසුනේ මුහුද පිටත් ගොඩබිමේ සිටිනවා මා විසින් දුටුවා වූ දේවදූතයා ස්වර්ගයේ දෙසට තමාගේ දකුණ අත ඔසවා සදා කාලයටම ජීවත් වෙන්නා වූ ස්වර්ගයත් එහි තිබෙන දේ පොළවත් එහි තිබෙන දේ මුහුදත් එහි තිබෙන දේ මැවුවා වූ තනන් වහන්සේ ගැන දියුණුවේ. මේ සිදුවීම තුළ සිදුවෙන දේ අපි දන්නේ නැහැ. මොකද ස්වාමීන් වහන්සේ දේ ලියන්න එපා කිව්වා. ඒ කියන්නේ අතිශයින්ම භයංකාරී දෙයක්. යෝහන් විතරක්ම දන්නා වූ දෙයක් මේ පොළවේ අපි නොදන්න දෙයක් මේ ස්ථානයේ සිද්ධ වෙන්න යනවා. ඒක ස්වාමීන් වහන්සේ විසින් වසා ලියන්න තරම් වටින්නේ නැහැ. ලියන්න බැරි භයානක අතිශයින් භයානක දෙයක්. ඒකෙන් මුද්‍රා සත කාඩනකොට සිදු නොවිච්ච හොරණය සත පිබිනකොට සිදු නොවිච්ච ඊටත් වඩා අතිශයින් භයානක දෙයක් සිද්ධ වෙනකොට මොකද මෙතන නික්මෙන්නේ ගර්ජනාවන් නිසා. මෙතන සිදුවෙන යන දේ ඔබට මට සිතා ගන්න බැහැ. නමුත් අතිශයින්ම භයංකර දෙයක් සිද්ධ වෙන්න යනවා. ඔව් කියන මා විසින් දුටුවා වූ දේවදූතයා ස්වර්ගයේ දේශන තමාගේ දකුණ අත ඔසවා සදා කාලෙටම ජීවත් වන්නා වූ ස්වර්ගයේ එහි තිබෙන දේ පොළවත් එහි තිබෙන දේ මුහුදත් එහි තිබෙන දේ මැවුවා වූ තනන් වහන්සේ ගැන දිවුරනුයේ. දිවුරනවා කියනවාම දේවදූතයෝ දිවුරන්නේ නැහැ. කොතනවත් ආපු දේවදූතයෙක් දිවුරනවා අපි දැකලා නැහැ. අලුත් කිව්ස්මේ යේසුස් වහන්සේ කියනවා දිවුරන්න එපා. කොහෙත්ම දිවුරන්න එපා. ස්වර්ගය ගැනවත් පොළොව ගැනවත් දිවුරන්න එපා. නමුත් අපි දකිනවා පරණ කිව්ස්මේ දෙවියන් වහන්සේගේ මිනිස්සු දිවුරුවා. ඔවුනේ පොරොන්දු ඉටු කරා දෙවියන් වහන්සේ දිවුරුම් පිළිගත්තා. දෙවියන් වහන්සේම 54 වතාවක් දිවුරලා තියෙනවා. දෙවියන් වහන්සේම. පරණ කිව්ස්ම තුල උන්වහන්සේ 54 වතාවක් දිවුරලා තියෙනවා. එතකොට මෙතන ඉන්නේ නිකන් දේවදූතයෙක් නෙමෙයි. මොකද යාට ඇර දිවුරන්න බෑ. මෙතන ඉන්නේ තවත් අංශයක් තවත් පැත්තකින් අපිට පේනවා මෙතන ඉන්නේ දෙවියන් වහන්සේ. මොනවද උන්වහන්සේ කියන්නේ දිවුරණුවේ තවත් කල් නැත. මොනවා කියලා දිවුරන්නේ? තව කල් නැහැ. There is no more time. වෙලාව තව නැහැ. තව කල් නැහැ. කාලය ඉවරයි. මොනවද උන්වහන්සේගේ උපත්ති මේ එළිදර පොතේ මොනවද කොහොමද පටන් ගන්නෙ? ඉක්මනින් වෙන්න ඕන දේවල් ගැන. ඉක්මනින් කිව්වම ඉක්මනේ දෙකක් තියෙනවා. මට ඉක්මනට යන්න ඕනේ යන්නේ. මට තියෙනවා මේ අපොයින්ට්මන්ට් එකක්. එහෙම ඉක්මනට හෑන්ඩ් බෑග් කරේ දාගෙන නැමිලා හෑන්ඩ් සෑන්ඩල්ස් එක දාගෙන කොණ්ඩේ ටිකක් හදාගෙන වතුර එකක් බීලා තේ ටිකක් බීලා ඉක්මනට යන්නත් පුළුවන්. ඉක්මනට යනකොට අතට අහු වෙන දේ ඇද්දගෙන දුවන්න. දැන් වහුණු වතුර හැරියක් අරගෙන ඉස්සරහට එනවා මම. මම කියනවා අනේ ඉක්මනට ඉඳ ආරෙන්න කියලා. ඉඳ ඇරිලා නැත්නම් මොකද වෙන්නේ? ඒක මගේ අතට හැල්ලා මාව පිච්චේ එක මං අතහරලා අනිත් එක පුච්චලා දායි. ඒ ඉක්මනට මේ නිමේෂයෙන් ෂණින් වෙන්න ඕන දේ තමයි ඉක්මනට. ඉක්මනින් වෙන්න ඕනේ. quickly ඉක්මනට ඒ වෙනාවේ නිමේෂය වෙන්න ඕනේ. එහෙම ඉක්මනක් ගැන තමයි එතන කතා කරන්නේ. නැතුව කල්ප කාලාන්තර ගිහිල්ලා ඉක්මනට වෙයි මේවා. ඉක්මනට වෙයි. එහෙම එකක් නෙමෙයි.
තුන මේ ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? තමක් කල් නැත. ඒක කොහොමද කියන්නේ? දිවුරලා කියනවා. මම ඔබලට දිවුරලා කියනවා. කොහොමද? අහස සදාකාලෙම ජීවත් වෙනව දෙවියන් වහන්සේ ස්වර්ගෙම වූ දෙවියන් වහන්සේ පොළොව මෙවෝ තනන් වහන්සේ මුහුද මෙවෝ තනන් වහන්සේගේ නාමයෙන් මම දිවුරලා කියනවා තවත් කල් නැහැ පොළවට. තවත් කල් නැහැ මිනිස්සුන්ට. තවත් උඹලගේ කල්පනාවල සිර වෙලා ඉන්න උඹලට කල් නැහැ. උඹලට හැරි හිත අද නෙමෙයි හෙට නෙමෙයි අනිද්දා අපේ තරුණ කාලේ හොඳට ජොලි කරලා නාටි වෙන හැමමිටිය කරගෙන මම දෙවනාසි පිළිගන්නේ නැහැ ඔබට කල් නැහැ ඔබට. තවත් කල් නැහැ. තීරණය ගන්න ඕනේ මේ දැන් මේ දේවගේ ඉවර වෙලා මම ධනකාර ස්වාමීන් වහන්සේ සභාව වෙන්න කියන මේක කනට ඇහෙනකොටම ඒ නිමෙෂ්‍ය මොනවද වෙන්න ඕනේ? වචනේ ඇතුළට යනවත් එක්කම Taman තීරණය අරගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ සභාව වෙන්න මම පසුතැවෙන මම හැරෙනවා මුළුමනින්ම. ඔව් ස්වාමීන් ශුද්ධාත්මනි මට උපකාර කරන්න. උදේ පාන්දර නැගිටලා උන්වහන්සේගේ මූණස්වාමී මට උදව් කරන්න ස්වාමීනි. මේ දේවල් වලින් මට එළියට එන්න බෑ. මේ සිතුවිලි වලින් මට එළියට එන්න බෑ. මට මගේ පාපීසු ස්වභාවයෙන් එළියට එන්න විදියක් නැහැ. ශුද්ධාත්මනි මට උදව් කරන්න. මට උපකාර කරන්න අතුලාන්තයෙන් මේ වෙලාව ඔබ වැද වැටෙන්න ඕනේ. අතුලාන්තයෙන් ඔබ දන ගහලා තියෙන්න ඕනේ. උන්වහන්සේ කියන මේ ඔබ රෙදි රාගන මාළකට එන්න එපා. වැඩක් නැහැ. ඔබ වස්ත්‍ර ඉරාගෙන ඔය පරණ කිව්සුම එහෙමයි. අඩු ඔළුවේ දාගෙන ගෝණි රෙදි ඇඳගෙන කන්නේ බොන්නේ නැතුව බිම බුදියගෙන දැන් උන්වහන්සේ කියන එහෙම එපා. තෝගේ සිත ඉරාගෙන වරෙන් කොහොමද එන්න ඕනි? ඇතුළ ඉරාගෙන වරෙන්. පරණ කිව්සුමේ කට්ටිය චර්මච්ඡේදන වරා චර්මච්ඡේදන කියන සුන්නත් කරනවා. හැම පිරිමේකම 8 දවසේ වෙනම චර්මච්ඡේදනය කරන්න ඕනි. ඇයි හැටක් අපි වෙන චර්මච්ඡේදනය කරන්නේ නැත්තේ? ඒක චාරිත්‍රයක් වෙලා. ළමයි බුදුන ගමන් අරගෙන ගියා දොස්තරලා කියලා කැපුවා සුන්නත් කරා ඉවරයි. චාරිත්‍රයක්. හරි අලුත් කිව්සුම කියන ඔබ අතුලාන්තේ හෘදයන් චර්මච්ඡේදනය වෙන්න ඕනි. අභ්‍යන්තර චර්මච්ඡේදනය කාන්තා පුරුෂ සියල්ලන්ගේම අභ්‍යන්තර චර්මච්ඡේදනයක් වෙන්න ඕනි. මම චර්මච්ඡේදනය කරලා ඉන්නේ කියලා ඔබ අතුලෙන් දැනගන්න. මම දෙවි චර්මච්ඡේදනය කියන්නේ මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේලා වෙන් කරගත්තා. පොළවෙන්ම චර්මච්ඡේදනය කරපු සෙනඟ මේ දෙවියන් වහන්සේගේ යුදෙව් සෙනඟ ඊශ්‍රායල් සෙනඟ විතරයි. චර්මච්ඡේදනය කියන්නේ දෙවියන් වහන්සේගේ මම උන්වහන්සේට අයිති. ඒක ඇතුලෙන් වෙන්න ඕනි. මම දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්. මම කිතුරුවෙක්. මට ලෝකේ මිනිස්සයා සමග අසම සමරක ලෙස සම්බන්ධ වෙන්න බෑ. දෙවියන් වහන්සේ කිව්වේ නෑ මේ අන්‍ය ජාතිකාරය වැඩ කරන්න එපා කිව්වේ නෑ. අන්‍ය ජාතිකාරයන් කඩේකින් බඩු ගන්න එපා කිව්වේ නෑ. අපිට මේ පොළේ ජීවත් වෙන්න බෑ. අසම සම ලෙස කසාද වෙල ගන්න යන්න එපා අන්‍ය ජාතිකාරයන්. අන්‍ය ජාතිකාරයෙක් යාළු වෙන්න යන්න එපා. ඔබ මිනිස්සෙක් නම් දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් නිදහසට කරුණු ගොඩාක් වෙලා හිතනවා නම් මම අන්‍ය ජාතිකාරයෙක් යාළු වෙලා මම යාව පස්සේ මගේ පැත්තට හරව ගන්නවා. අන්‍ය ජාතිකාරයෙක් එක්ක යාළු වෙන තරුණයෙක් හරි තරුණියක් හරි හොඳට මතක තියාගන්න. ගැනීම ලැබුණු කෙනෙක් ඉන්නේ පඩිපෙල් 5ක් විතර උඩ. කොහෙද ඉන්නේ? හැමෝම කියමු. කොහෙද ඉන්නේ? ඔව් අන්‍ය ජාතිකාරයෙක් කොහෙද ඉන්නේ? පඩිපෙල් 10ක් විතර පල්ලෙහා ප්‍රපාතයක. දැන් ඔබ මේක උඩ ඉන්නවා. ඔබ උඩ ඉන්න කෙනා පල්ලෙහා අරකා ඉන්නේ දැන්. දැන් උඹ කිලෝ 60ක් 70ක් කියමුකෝ අරක දැන් කිලෝ 150ක් විතර බරයි. මේ උඩ ඉන්න උඹට පුළුවන් අර කිලෝ 150 උඩට උස්සලා ගන්න. වැඩි බර තියෙන්නේ කොහෙටද? කොහෙටද බර තියෙන්නේ වැඩි බර? මම ළමයි ඕගොල්ලන් යන්නේ කොහෙටද වැඩි බර තියෙන්නේ? උස්සලා කරලා දැන් තේරෙන්නේ නැත්නම් ගෙදර ගිහලා පොඩි රිහර්සල් එකක් කරලා බලන්න කට්ටිය. උඩේකට නැගලා පුටුවක් උඩට හරි කිලෝ සිමෙන්ති කොටයක් හරි ආල් මුට්ට 4-5ක් ගැට ගහලා උස්සලා බලහන්නකො උඩට ගන්න පුළුවන්ද කියලා උඹලට? ඇදලා හති වැටිලා හන්තිමට මෙයා වැටෙනවා එතනට. මේක තමයි අන්‍ය ජාතිකාරයෙක්ව විවාහ කරගන්න තරුණයෙක් හෝ තරුණයෙක් සිතනවා නම් වෙන්න යන්නේ. එහෙමත් පවුල පිටින්ම සපෝට් එක දීලා සමහර විට ඇදලා අපියෝ ඉන්නවා. හැබැයි ඔබගේ ජීවිතේ ප්‍රින්සිපල් එකක් කරගන්න යන්න එපා ඒක. දේව වචනේම කියනවා එපා අන්‍ය ජාතිකාරයෝ විවාහ කරගන්න එපා. කොච්චර ආදරණ කඩන ඔය ආදරේ කියන එක පස්සේ දුරෙන් පැනලා යනවා මාසයක් යනකොට ආද කසාද බැඳලා. දරුවන් සමග ප්‍රශ්න ඇති වෙනවා. පවුල් වල ප්‍රශ්න ඇති වෙනවා. කවදාවත් ඔබ එතනින් ඕනනම් ඉතින් ගිහලා උර ගහලා බලන්න නන්නත්තර ගාලා ඵලයල්ලා ඒකට මට කරන්න දෙයක් නැහැ. හැබැයි කාටවත් කියන්න බෑ ඇයි මෙහෙම උනේ? උඹලා දේවදාසියෝ නේද? අපි හරි දේ
ළමයි ඇතුළුව හැමෝටම හරි දෙන්න යන්නේ. වැරදි තියනවා නම් මිනිස්සු ඒගොල්ලන් කැමැත්තට කියලා විනාශ වෙනවා නම් අපි වගේ කියන්නේ නැහැ. හැමෝටම එච්චර එකම දේශනාව එකම තියෙනක පූජාවේ තියෙන තියෙනකම තමයි අපේ ගෙදර තියෙන්නේ. මගේ ළඟ ඩබල් ෆේස් නැහැ. මෙතනදී බයින්න ඕන නම් මෙතනත් බයින්නවා, ගෙදර කියලා බයින්න ඕන නම් ගෙදර කියලාත් බයින්නවා. ඒ මහන්දනේ මගේ හැටි දයනසර සුදියා මම එහෙම ඉන්නේ කියන මට සතුටුයි. මොකද මට ඩබල් ෆේස් එකක් නැහැ. වැරදි දේ වැරදි කියන ඔබට මට කොන්දක් තියෙනනේ හැමතිස්සෙම. මොනවද කියන්නේ? මෙතන අපි දකිනවා උන්වහන්සේ දේව දූතයාණෝ හැටියට ඇවිත් ඉන්නවා. උන්වහන්සේ කතා කළා කියලා අපි කොතනද ඉන්නේ පුතේ මෙතන? උන්වහන්සේ දියුරනවා තවත් කල් නැහැ. කීදෙනෙක් තීරණයක් කරන් තියනවද? මම ස්වාමින් වහන්සේ කියන්නේ යනවා කියලා. මේ පරිච්ඡේද 10 තුල අපි දැක්කා මේ පොළවේ අත ඇරිලා ඔබට ජීවත් වෙන්න පුළුවන්ද කියලා. දැනටම ලංකාවේ ලාම්පුතෙල් වලට පෝලිං, හාල් වලට පෝලිං, පෙට්‍රල් වලට පෝලිං, ලයිට් කපලා මුල දවාලේ මේ ලයිට් නැතුව ඉන්න මිනිස්සු රැටත් ලයිට් නැහැ, කණ්ඩ නැහැ, බොණ්ඩ නැහැ, වතුර නැහැ. කිසිම පහසුකමක් නැහැ. කොහොමද ජීවත් වෙන්නේ? මීට වඩා අන්ත වෙන්න යනවා. ස්වාමීන් වහන්සේ ඉඳලා මේ ඉන්න නිසා පොඩි කරුණාවක් තියෙනවා අපිට. උන්වහන්සේ නැති පොළොවක කිතුණු වෙන්නේ නැති පොළොවක ඔබ ඉතුරු වෙන්න යනවා. මනන්නතර වෙන්න යනවා කිතුණු වලින්. හැරෙන්න තවත් කල් නැහැ. තවත් කල් නැහැ සිට ඉන්න කල් නැහැ. තව සෙල්ලම් දා ඉන්න කල් නැහැ කිතුණු අපිට. මෙච්චර දේවල් දැනගෙනත් ඔබ දෙවියන් වහන්සේට නැත්තම් මට කියන්න දෙයක් නෑ. ඒක අහෝ දුකක්. මේ දේවල් තුලින් ඔබ තීරණයක් කරගත්තා නම් අද හැමතිස්සෙම මතක තියාගන්න ඔබේ අතුලාන්ත චර්මච්ඡේදනය වෙලා තියෙන්නේ. ඔබම අපි හැම කෙනෙක්ම අතුලාන්තයෙන් සුන්නත් වෙලා ඉන්න ඕනේ. දෙවියන් වහන්සේ වෙනුවෙන්. නැතුව බොරුවට අපි බයිබලයේ අරගෙන කීල්ල ගහගෙන සුදු ඇඳගෙන හලෙලූයා ප්‍රශංසය ඇයි බාදා මේ මගේ යන්නට යොවුන් වේ කියලා ගායනා කළ වැඩක් නැහැ. රාජුන්ගේ රජ කියලා වැඩක් නැහැ. ඔබ අතුලේ මේ දෙවියන් වහන්සේ රාජුන්ගේ රජ හැටියට ඉන්නවද? අපිට ඕන තරම් පුතේ මුදල් හොයන ක්‍රම තියෙනවානේ. ඔබා ඉතාලියේ ඉන්න අපිට සල්ලි පොලියට දෙන්න පුළුවන්. අපේ ડોකියුමන්ට් එක අවුරුදු දෙකක් විතර විකුණලා ලංකාවේ ඉන්න අය ලක්ෂ 40කට 50කට ඇදලා ගන්න පුළුවන්. දුවලා 3 දෙනෙක් ඉන්නවා මට. මේ 3 දෙනාගේ එක්කෙනෙකුට 25000 40000 කියලා කොල්ල 3 දෙනෙකුට බන්දලා දෙන ඊළඟ අවුරුද්ද ඩිවෝස් කරලා ආයෙත් බන්දලා කෝටිපතිය වෙන්න පුළුවන්. මේ රටේ ගෙවල් දොරවල් ඉඩකඩ අරන් දාන්න පුළුවන්. මොනවාද අපිට කරන්න බැරි? අපිට සල්ලි හොයනවා නම් ඒකටද දෙන්නට අවශ්‍ය අපි මේ තියලා තියෙන්නේ. ඉතාලියට ගෙනත් තියෙන්නේ. වීසා එක විකුණ කාපන් කියලාද? මං දැන් සල්ලි වලින් එක ගුණි ගිනි පොලි කරපන් කියලාද නෑ. ඔබ මම අද දෙවියන් වහන්සේ ආවොත් නැත්නම් අද ඔබ මම යනකොට යට වෙලා වරුණා කියනක මොනවද බාරයි යන්නේ? ස්වාමීනි පොඩක් කියන මං සල්ලි ටික තියලා වර පෙට්ටක මේක අරන් එන්නම් කියලා යන්නද? අනේ සර් රතර වල්ලු ටික දාගෙන එන්නම් කියලා දුවගෙන කියලා වල්ලු ටික දාගෙන එන්නද? දැන් මම මාළේ දාගෙන එන්නම් කියලා දුවන්නද? මොනවද අපි අරගෙන යන්නේ? මොනවද අනේ කවුද දන්නේ ඔබේ ජීවිතේ කොච්චර කරපු ජීවත් වෙනවද කියලා? මොනවද ස්වාමීන් වහන්සේ කියන්නේ? තවත් කල් නැහැ. තවත් කල් නැහැ. සත්වෙනි දේවදූතයාගේ ශබ්ද කිරීමේ දවස්වලදී හත්වෙනි වර නැහැ. සත්වෙනි දේවදූතයාගේ ශබ්ද කිරීමේ දවස්වලදී ඔහු පිමින්ට යන කල දෙවියන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ ප්‍රොපේතවරුන්ට ප්‍රකාශ කළා වූ යහපත් ආරංචිය ලෙස උන්වහන්සේගේ රහස සම්පූර්ණ වී තිබේ කියාද කීවේය. මොකද මෙතනින් ගන්න තියෙන්නේ රහස. ස්වාමින් වහන්සේගේ රහස. මොකක්ද මේ රහස? දෙවියන් වහන්සේගේ රහස. ඒ පදේ කියන්නේ පුතා. පදේ හැමෝම කියව හැමෝම එයත් එක්ක කියන්න බලන්න. මොකද මම දන්නවා ඔයගොල්ලෝ තනියෙන් කියවන්නේ නැහැ කියලා. දැන් වචන ඇතුළට දාගන්න බලන්න. ඔයා කියනකොට මෙයත් එක්ක ඔයගොල්ලෝ කියන්නේ. සත්වෙනි දේවදූතයාගේ හැමෝම කටවල් ගෙනාපයි කියන්න බලන්න. සත්වෙනි දේවදූතයාගේ නෑ මේව කියමු එක එකනා කියමු. මොකද සද්දය ඇහෙන්නේ නෑ මට. මොකද ගොඩාක් ස්පිරිචුවල් වුණාම එහෙම වෙනවා. වචන එළියට එන්නේ නෑ. නැගිටිමු නේද කට්ටියම? නැගිටලා කියමු. නැගිටින්න. කියන්න. හයියෙන් කියන කන මට ඇහුන්නේ නැති අය මෙතන කියලා කියනවා. කියවනවා මම. අනිවාර්යෙන් කියවනවා ඒක. කියන්න. සත්වෙනි
සත්වෙනි දේවදූතයාගේ ශබ්දය මේ දවස් දිනෙදී නෑ නිලන්න පස්සේ කියන්නේ ඔක්කොම නිලන්න ඉස්සරහලා ගිහිල්ලා. කියපුනේ. සත්වෙනි දේවදූතයාගේ ශබ්ද කිරීමේ දවස්වලදී ඔහු පිබින්ට යන කල දෙවියන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ ප්‍රොෆෙටවරුන්ට ප්‍රකාශ කළ යහපත් ආරංචිය ලෙස උන්වහන්සේගේ රහස සම්පූර්ණ වී තිබේද කියාද කීවේය. ආමේන් හalleluya. රහස දෙවියන් වහන්සේගේ රහස තමයි උන්වහන්සේ ඊශ්‍රායල් ගැන තබා තිබෙන දෙවියන් වහන්සේගේ සැලැස්ම. වර්වෙමු. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් කෙරෙහි තබා තිබෙන සැලැස්ම. පද දෙකයි ඉදිරි ඉවර කරමු. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් කෙරෙහි තබා තිබෙන උන්වහන්සේගේ සැලැස්ම. ඒ සැලැස්ම තමයි ගොඩක් වෙලාවට අපි හිතාගෙන ඉන්නේ ඊශ්‍රායල් දෙවියන් සාදාරලා අපිව තමයි අරන් තියෙන්නේ. ගොඩක් වෙලාවට අපි කියන අපි ආත්මික ඊශ්‍රායල්. ඊශ්‍රායල් දෙවියන්වහන්සේලා කීකරු වෙච්ච හින්දා අපි කීකරු වෙච්ච හින්දා දෙවියන්වහන්සේ අපිව අරන් තියලා තියෙනවා කියලා. ඇත්තට අපි එච්චර කීකරුද දෙවියන්වහන්සේට? ඊශ්‍රායල් නොකරපු මොනවද අපි නොකර ඉන්නේ? උන්වහන්සේගේම ඊශ්‍රායල් අරන් විසික් කරන උන්වහන්සේගේ කරුණාව දීලා අපිව අරගත්තා. අපි ඒකට විශ්වාසවන්තව ඉන්නවද? මම නම් කියන්නේ කෙලෙයි ගුණේ නැතුව තමයි ඉන්නේ. කී දෙනෙක් ඊශ්‍රායල් වෙනුවෙන් යාචනා කරනවද? අනේ ඊශ්‍රායල් ඔබගේ අකීකරුකම හින්දා තමයි අපි අද මෙතනට ඇවිල්ලා ඉන්නේ. මේ සර්ව පරාක්‍රමයානෝ දේවාදී දෙවිඳුනි රාජාදී රජදුනි මේ හොසන්න කියලා කියන්නේ ඊශ්‍රායල් ඔබගේ අකීකරුකම නිසායි. අපි කී දෙනෙක් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවද? ගානක්වත් නෑ. තවත් ඊශ්‍රායල්ට බනිනවා පෝස්ටර් ක්‍රිස්තියානි කාර්යය බනිනවා ඊශ්‍රායල් වලට. උන් දන්නේ නෑ කවුද කියලා එකයි. ඔබ දන්නවද 1948 අපි මේ වෙනකොට දන්නවා. මේ මාසේ 14 වෙනිදා තමයි ඊශ්‍රායලය රටක් හැටියට නිදහස ලැබී නැත්නම් ස්ථාපිත උනේ රටක් හැටියට ගොඩ නැගුණේ. නිදහස් වුණා නෙමෙයි. ඒගොල්ලෝ ඒ වෙනකොට රටවල විසිරීලා ගිහිල්ලා හිටියේ. ඒගොල්ලන්ට රටක් තිබුණේ ඒගොල්ලෝ ඇවිල්ලා රිෆියුජිස්ලා. එක එක රටවල සරණාගතයෝ හැටියට ජීවත් වුණේ. එහෙම ජීවත් වෙන සැලැස්වේ දෙවියන් වහන්සේයි දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට කතා කරන මේගොල්ලෝ දෙවියන් වහන්සේට අකීකරු වුණා. ඒක නිසා අපි දකිනවා ඊශ්‍රායල් දේශය දෙකට බෙදුණා. බෙදලා එක්සත් රාජ්‍ය දෙකට බෙදිලා ගියා සාලමන්ගෙන් පස්සේ. ඊට පස්සේ උන්වහන්සේ අනාගත වක්තෘවරු යවලා අන්තිමට මනාකී ඇරියා. කියන දේ අහුවෙන්නේ මම දැන් 722 වෙන්න ඕනේ. එහෙමම නැති වෙලාම ගියා. උන්වහන්සේ විසිරලා දැම්ම රටවල ඔන්නේ ඵලයල්ලා කියලා. විසිරලා ගිහිල්ලා ඔහේ තන කුටි කකා ඉන්නකොට උන්වහන්සේ ආයෙත් උන්වහන්සේගේ අනුග්‍රහය කරුණාව තබලා ආයෙ ගෙනාවා. උන්වහන්සේ කියන කිකිලි තමන්ගේ පැටවුන් රැස් කර ගන්නාසේ ඊශ්‍රායල්ම රැස් කර ගන්නට යනවා. හalleluya. ඒ අනාගත වාක්‍යයේ ඉෂ්ට වෙනවා 1948 මැයි 14 වෙනිදා. රටක් හැටියට ඊශ්‍රායල් නැවත ස්ථාපිත වෙනවා. ඔබට මම මේක ගැඹුරින් උගන්වලා තියෙන නිසා ගොඩාක් කියන්න යන්නේ නැහැ. එතකොට ලබන මාසේ 14 වෙනිදාට ඊශ්‍රායල් දේශේ රටක් හැටියට ඇවිල්ලා අවුරුදු 74ක්ද? 74ක් වෙන්න යනවා. එතකොට අපි මොනවද කරන්න ඕනේ? මේ දේශය වෙනුවෙන් අපි යාචනා කරන්න ඕනේ. දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායල් ගැන තබා තිබෙන සැලැස්ම කවුරුත් හිතුවේ නැහැ ඊශ්‍රායල් ආයේ ගොඩ නැගෙයි කියලා. කිතුරු ඔක්කොම හිතන් හිටියේ අපි තමයි ඊශ්‍රායල් වරු කියලා. ඒ නිසා තමයි යෝහා විට්නස්ලා කිව්වේ 144000 අපි ඊශ්‍රායල් එකක් නැහැනේ බං රටක්වත් නැති එකේ. ආයේ ඊශ්‍රායල් කොහෙද යන්නේ? අපි තමයි ඒ ගෝත්‍රය. අපි තමයි ආත්මික ඊශ්‍රායල්. අපි තමයි 144000 කියලා ගොඩාක් අය හිතුවා. නමුත් දෙවියන් වහන්සේ නැවත ඊශ්‍රායල් ගැන උන්වහන්සේ තබා තිබෙන සැලැස්ම උන්වහන්සේ නැති කළා දැම්මේ නැහැ. අපි මෙතනින් එහාට මේ පරිච්ඡේදයෙන් පස්සේ අපි 11 වෙනි පරිච්ඡේදය දකින්න යනවා. දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායල් මුදා ගන්නට උන්වහන්සේ තබා තිබෙන අනර්ග උන්වහන්සේගේ සැලැස්මෙන් බිදක්. උන්වහන්සේ පොඩි එළියක් අපිට මේ තේ තුලින් පෙන්නනවා කොහොමද මේ ඊශ්‍රායල් මුදව ගන්නට යන්නේ උන්වහන්සේ. හැබැයි මේ සිදුවීම මතක තියාගන්න මේ වෙනකොට සභාව ඔසවගෙන සිදු වෙලා මේ 11 වෙනි පරිච්ඡේදය 12 වෙනි පරිච්ඡේදය 13 වෙනි පරිච්ඡේදය 15 වෙනි පරිච්ඡේදය වෙනකොට අපි කියන මේකට මිඩල් රැප්චර් එක මේ අවුරුදු 7 අවුරුදු 3මාරක් ගෙවිලා ඉවරයි. මේ 3මාරේ මැද තමයි මේ කියන්නේ සංගීසුම කඩ කරනවා කියලා කියනවා දානියෙල් පොතේ. ඒක මම ඔයගොල්ලන්ට තාම උගන්වලා නැහැ. මේකත් එක්ක සම්බන්ධ කරමු කොයි හරි වෙලාවක අපි.
එතන මේ තමයි මේ පීඩා කාලේ මහා පීඩා කාලය. පීඩා කාලේ හරි මැද තමයි අපි ලබන සතියේ පටන් ගන්න යන්නේ. මෙතනින් එහාට දෙවියන් වහන්සේගේ සාක්ෂිකාරයන් දෙදෙනෙක් එන්න යනවා. කවුද සාක්ෂිකාරයන් දෙදෙනා? ඔවුන් විසින් මොනවද මේ භූමි තලයේ කරන්න යන්නේ? ඊශ්වරය උදව ගන්න දෙවන සුබ සැලසුම් තබා තිබෙන්නේ. මේ ලෝකෙ සෙනග කොහොමද ඒක රෙස්පොන්ඩ් කරන්න යන්නේ කියන කාරණය ඒවම අත්දැකීම් කිතුරුවන්ගේ ජීවිත ගැන අපි දිගින් දිගට මේ පරිචය තුලින් කතා කරන්න යනවා. එතන මෙතන කියන මොනවද කියන්නේ? රහස සම්පූර්ණ වී තිබේ කියාද කීවේය. ස්වාමීන් මට ඇසුණු හඬ නැවතත් මාසම කතා කරමින් නුඹ ගොස් මුහුද පිට ගොඩබිම පිට සිටින දේවදූතයාගේ අතේ දිගහැරලා තිබෙන පොත අරගනින්නයි මට කීවේය. මොනවද කියන්නේ? දේවදූතයාගේ අතේ තියෙන ගොඩබිමේ මුහුදේ කකුල තියාගෙන ඉන්න අර මහා විශාල දේවදූතයා ළඟට ගිහිල්ලා එයාගේ අතේ තියෙන පොත ඉල්ල ගන්න කියලා කියනවා. ඉතින් මෙයා මොනවද කරන්නේ? එතනට යනවා. පොත මමද පොත දිගාරින්නයි කීවේ. මමද දේවදූතයා වෙතට ගොස් කුඩා පොත මට දෙන්න කියා කීවෙමි. ඇයි මෙයා කුඩා පොත කියලා කියන්නේ? අරතරම් විශාල සද්දන්ත දේවදූතයේ මේ වගේ එයාගේ සයිස් එකට පොතක් තියාගෙන ඉන්නකොට එයාගේ අතේ එක පොඩි ඒක යවන්න දෙනම එයා චප්ප වුණා. කුඩා පොත මට දෙන්න කියා මම කීවෙමි. ඔහුද ඒක අරගෙන කාපන්න. ඒක නුඹේ බඩ තිත්ත කරන්නේ. ඒත් ඒක නුඹේ කටට මී පැණි ලෙස මිහිරි වන්නේ යයි මට කීවේය. මේ පොත් කන්න දෙන පුරුදු තියනවා දෙවියන් වහන්සේට. එසේකියල් පොතේ අපි දකිනවා තුන්වෙනි පරිච්ඡේදය තුන්වෙනි පදයේ ඔබ සටහන් කරගන්න ගිහිලා ගෙදර කියවලා බලන්න මොනවද කියන්නේ? පොතක් කාපන් කියන එසේකියල්ට. ඒ නිසා මේ පොත කාපන්න කියන එකේ තේරුම තමයි එවිට මම දේවදූතයා අතින් පොත රැගෙන කෑවෙමි. ඒක මගේ කටේ මී පැණි ලෙස මිහිරිව තිබුණේය. ඒක කෑපසු මාගේ බඩ තිත්ත විය. දේව දරුවෙක් වුණාම කිතුරුවෙක් වුණාම මොනවද කරන්න ඕනි? දේව වචනේ කන්න ඕනි. කියවන්න ඕනි. හොඳට වචනේ කාලා වතුර බීලා ඉන්න ඕනේ උඹලා මේ වෙනකොට. වචනේ කාලා දැන් මනසලා තියෙන ඒ වගේ එකකට නේ මම කියන්නේ. නැතුව නිකන් බයිබලේ අරගෙන මේක හරිම භයානක දෙයක් හොඳට අහගන්න. මම කොච්චර කිව්වත් ගොඩක් වෙලාවට ඒක වෙන්නේ නැහැ කියලා මම දන්නවා අනිවාර්යෙන්. හැබැයි මේක හරිම භයානක දෙයක්. ස්වාමීන් වහන්සේ කියන මොනවද කියන්නේ? මේ පොත අරගෙන කාපන්න. ඇයි දෙවියන් වහන්සේ මේ පොත ඔබට මට දීලා තියෙන්නේ? ඒක හැමෝටම බයිබල් තියනවා නේද? ඇයි ඔබට දීලා තියන්නේ ඒක? නෑ හදිසි අනතුරක් සිදු වුණොත් පෙරලලා බලලා ගීතාවලිය 39 ඒ වගේ දේවල් කියලා එකනේ දේවල් හොඳ පද තියෙනවානේ. ඒ මොකද යෙරමියා 33 ඒ වගේ අය ඕනස් මැනුවල් එක වගේ. ටීවී එක අබලන් වුණොත් ඒ පොත කියලා කොහෙද මන් තිබ්බයක් කොහෙද තිබුණා නේද අරක. කැටලොග් එක ඒක පෙරලලා බලන්න ඕනේ මොකක්ද ඒකේ ප්‍රොබ්ලම් එක කියලා. ඒ වගේ වෙනවට පෙරලලා බලන්න දීලා තියෙන්නේ. ඇයි දීලා තියෙන්නේ? කාපන් කියලා දීලා තියෙන්නේ. යෙරමියා 15:16 කියන ස්වාමීනගේ වචනේ මට සම්බෝධ කළා මේක කෑවෙමි. ඒක මගේ බඩට මී පැණි වලට වඩා මිහිරිය. දේව වචනේ දැන් ඔබට මොනවාද මම මේ කරමින් ඉන්නේ? ඔයාලට කන්න දෙනවා. කී දෙනෙක් කනවද? කී දෙනෙක් දෙන අව් ගන්න ඇතුළට දා ගන්නවද? කී දෙනෙක් බඩ යනවද බයිබලේ? සිස්ටර් වැඩේ තියෙන සිස්ටර් කියනවා අපිට බඩ යනවා. ඇතුළට යනවා. අනිත් පැත්තෙන් පිට වෙලා යනවා. කී දෙනෙකුට යනවද? ඒක ඔබේ බඩට තිත්තවන්නේ. මේක කනකොට හරි මිහිරි. දේව දරුවන්ට වචන තුල ජීවත් වෙනාට හරි මිහිරි. ආමෙන් හාලෙලුයා ප්‍රේස් the Lord කියලා ගන්න ඒගොල්ලෝ. හැබැයි ඒක හැමෝටම මිහිරි නෑ. වචනේ අහනකොට මෙහා අපිට එන්නේ ගහන්න. ඔකට පල්ලියෙන් ඕනේ බැනුම් අහගෙන යන්න. පාස්ටර් වැඩි අපිට බයින් එකට සිස්ටර් වැඩි අපිට බයින් එක නෑ. උඹට බඩට දිලවන්නේ නැහැ තිත්තයි. බඩේ කැක්කම කොර වෙනවා වගේ. තිත්තයිලු. වචනේ නමුත් දෙවනාසිගේ මේ වචනේ කියවන්නේ නැති කෙනෙක් නම් කරුණාකර දේශනා කරන්න ලෑස්ති වෙන්න එපා. භයානක විපාක භයානක විනිශ්චයන් මේකෙන් අපේ ජීවිතවලට එන්න යනවා. ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නිකන් උඩින් පල්ලෙන් බයිබලේ බලලා මෙතනට ඇවිල්ලා උන්වහන්සේගේ වචනේ කතා කරන මිනිස්සෙක් නෙමෙයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ කියන මේ පොතවල කාපිය. ඒක කන්න ඕනි. හැම කිතුරේකම දැන් මේ පාස්ටර්ස්ලටම කතා කරනවා නෙමෙයි. හැම
හැම කිතුණුවෙක්ම මේ උන්වහන්සේ අඩගාලා තියෙන්නේ හැම කෙනෙක්ම ගෝලයක් වෙන පිරිසයි. හැම කෙනෙක්ම ගෝලයක් වෙන පිරිසයි. හැම කෙනෙක්ම උන්වහන්සේ කියන මම මගේ රාජකීය පූජකයන් කොට කැඳවලා තිබෙනවා. පූජකගේ වගකීම තමයි දේව වචනයන් මනුෂ්‍යර කියා දීම. කිසි කෙනෙක් ඔය ඇදහිලිවන්තයෙක් හැට මේ බයිබලේ කැඳවලා නැහැ උන්වහන්සේ. පිළිගන්න අය බෞද්ධිස්ම කරලා ගෝලයන් කරපාලා තිරිස නිදිමත වගේ නැගිටින කරුණා කරලා නෑ ඇස්ක අසනවා කියලා මම දන්නවා මම ඔය ඔක්කොම සෙල්ලම් දාලා මමත් මෙතනට ඇවිල්ලා තියෙනවා ඒ වයස පව් කරලා ඒ නිසා නැගිටිනේ වෙනට අගන් නැගිටලා අහගන්න මොනවද වෙන්නේ හොඳට කන්න ඕනි පුතේ මේ වචනේ උදේ හවස දවල් උදේ නැගිටලා හොඳට මේ වචනේ ඩිවෝෂන් කරන්න ඒක වැඩ කරනකොට මෙනෙහි කරන්න හවසට එන්න මේ වචනේ පෙරලන්න කියවන්න යාක්ෂා කරන්න මේ වචනේ කියවපු නැති එක මිනිස්සෙක් ස්වර්ගය යන්නේ නැහැ. ඔබ දාසේ කොටස දෙනවා වෙන්න ඇති. ඔබ ඉද සභාවට එනවා වෙන්න ඇති. ඔබ යාක්ෂා කරනවා වෙන්න ඇති. හැබැයි පුතේ ස්වර්ගය ඔබෙන් ගොඩක් දුරයි. ස්වර්ග රාජ්‍ය ඔබෙන් ගොඩාක් දුරයි. එන් සමාද කරන්න ඕනේ අපි දේව වචනය කියවන්න ඕනි, කන්න ඕනි. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතනට එන්නේ නැති දේව දාසයෙක් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතනට එන්නේ නැති කිතුණුවෙක් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. බයිබලයේ කිහිල්ල ගහගත්තට ඔබ පාස්ටර් කෙනෙක් වෙන්නේ නැහැ. බයිබලයේ හොඳට අධ්‍යයනය කරන්නේ නැතුව අපිට බයිබලයේ පදයක් කියවලා පෙරලා මට ස්වාමීන් වහන්සේ මෙහෙම කතා කරා. ඔව් ස්වාමීන් වහන්සේ අපිට කතා කරන බව ඇත්ත. නමුත් අපිට ඒ හිතන හැමදේම කතා කරන දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ එවැනි දේවදාසයෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන එවැනි කෙනෙක් නෙවෙයි. අපි මේක හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. ඔබ මේ ලබන සතියේ යම් පදයක් දේශනා කරන්න ඉන්න ඕන යම් පණිවිඩයක්. ඒ සතියේම ඒ ගැන ඔබ මෙලෙහි කරන්න ඕනේ. ඒ ගැන කියවන්න ඕනේ. සුදාත්මයන් වහන්සේ ඔබ සම කතා කරන්න ඉඩ දෙන්න ඕනේ. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ එවැනි මිනිස්සුන්ට. ඒ පොත රැගෙන කෑවේ මේක මගේ කටේ මී පැන්නස මීරියෝ තිබුණේ ඒක කෑපසු මගේ බඩට තිත්ත වේ. අපි ඒක කාලා ගිහිල්ලා මොනවද කරන්නේ මිනිසුන්ට දේශනා කරන්න ඕනේ. මිනිසුන්ට ගැන කතා කරන්න ඕනේ. ඒ මිනිසුන්ට ඒ බඩට තිත්ත නිසා අපිට ගායි ගල් වලින් බයිබල් කාර්ය කියලා එළමයි. පොළොව අරගෙනයි සභාව සභාවල් ගිනි තියයි. මොකද ඒගොල්ලෝගේ බඩට ඒව තිත්තයි. මේක මිහිරි කාණද දේවදරුවට විතරයි. නමුත් ඔබට මට තියෙනවා එසේකේ තුන්වෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදේ ඔබ ගිහින් කියවලා බලන්න උන්වහන්සේ කියනවා මේක කාලා ඔබ ගිහින් කියවලා ඉවර කරමු දෙනගිටිනේ කියලා අපි ඉවර කරමු. එසේකේ තුන්වෙනි පදේ තුන්වෙනි පදෙන්ලා කියවලා අපි ඉවර කරන්න යනවා. මෙතනින් ඉවරයි. කැපස් එක මට තිත්ත විය තවද නුඹ බොහෝ සෙනගද ජාතින්ද භාෂාවන්ද රජුන්ද කෙරෙහි නැවතත් අනාගත වාක්‍ය කියන්න ඕනෑයයි මට කියලා ලද්දේය. මේ පොත කාලා මොනවද කරන්න කියලා තියෙන්නේ කියලා එසේකියල් තුන්වෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදයේ සඳහන් වෙනවා. තවත් පොතක් කන්න කියලා උන්වහන්සේ කියන එසේකියල්ට ඒ පොත කාලා මොනවද කරන්න ඕනි කියලා උන්වහන්සේ කියනවා. තවද මනුෂ්‍ය පුත්‍රය මා නුඹට දෙන මේ පොත නුඹ කාලා නුඹේ බඩ පුරවා ගනින්නයි උන්වහන්සේ මට කීසේක. ඔව් ඒ පොත කාලා හොඳට බඩ පුරව ගන්න ඕනේ. මේ වචනේ කියවලා හොඳට වතුර බීලා ආය කතා කරන තැනක් නැති වෙන තරමට ඔබ මේ වචනේ තුලින් කොට නැගෙන්න ඕනේ. ඊට පස්සේ මම කෑවෙමි. මම මේ පොත කෑවා. ඊට පස්සේ කී දෙනෙක් කාලා තියෙනවද මම දන්නේ නැහැ. මෙතනින් පස්සෙවත් කන්න පටන් ගන්න. ඒ මාගේ කටට මී පැණිමෙන් ඒ පොත මගේ කටට මී පැණිමෙන් මිහිරිව තිබුණේ කියවගෙන යන්න. උන්වහන්සේ කතා කොට මනුෂ්‍ය පුත්‍රය නුඹ ගොස් ඊශ්‍රායල් වංශය වෙතට පැමිණ. ඔබ මේ පොත කාලා හොඳට වතුර බීලා හොඳට ජීර්ණ වුණාට පස්සේ ඔබ ගිහලා ඊශ්‍රායල් සෙනගට මාගේ වචනේ කියා ඔව් මගේ වචනේ ඔබ කාපු දේ මේ ඇතුළට ගියේ දේ අරගෙන ගිහිල්ලා මිනිසුන්ට කතා කරපන්. ඔවුන්ට කතා කරපන්න. මක් නිසාද? ඇයිද කියනවා නම් නුඹ යවන්නේ අන් භාෂාවක්ද? මේ පොත කාලා බීලා හොඳට සිංහල භාෂාවෙන් ඉංග්‍රීසියෙන් දෙමළෙන් හින්දියෙන් මන් දන්නේ මොන භාෂාවෙන්ද කියලා. හැබැයි උඹ යන්නේ උඹ දන්නේ නැති භාෂාවක් කතා කරන සෙනගක් ළඟට නෙමෙයි නුඹගේම භාෂාව කතා කරන සෙනගක් ළඟට.
අමාරු වචනද ඔව් අමාරු වචනද ඇති සෙනගක් ළඟට නොව නැහැ අමාරු වචනවත් දන්නේ නැති භාෂාවක්වත් තියෙන සෙනගක් ළඟට නෙවෙයි. ඊශ්‍රායල් වංශය ළඟට ඊශ්‍රායල් වංශය ළඟටය. නුඹට තේරුම් ගන්න බැරි වචන ඇති උඹට තේරුම් ගන්න බැරි වචන ඇති අන් භාෂාවක්ද අන් භාෂාවක්ද අමාරු වචනද ඇති අමාරු වචනද ඇති බොහෝ ජනයන් ළඟට නොවේ බොහෝ ජනයන් ළඟට නෙමෙයි ඉංග්‍රීසි හින්දි අරාබි කතා කරන මිනිස්සු ළඟට නෙමෙයි මම ඔබ යවන්නේ. සැබවින් සැබවින්ම ඔවුන් ළඟට මම නුඹ යවුවොත් මම ඔවුන් ළඟට නුඹ යවුවොත් ඔවුන් නුඹට ඇහුම්කම් දෙනවා ඇත. ඔව් එහෙම අමාරු සෙනගක් ළඟට යන උන් අහුම් කන්දේ. නමුත් ඊශ්‍රායල් වංශය නමුත් මේ භාෂාව නුඹගේ භාෂාව මේ වචන හැම දෙයක්ම තේරෙන ඊශ්‍රායල් වංශයේ කිතුණෝ ළඟට මට ඇහුම්කම් දෙන්න කැමති නැති බැරි. ඒගොල්ලෝ අහුම් කන්දෙන්න කැමති නැහැ. භාෂාව තේරෙන හින්දා. හැමදේම තේරෙන හින්දා මම කැමති නැහැ ඒකට අහුම් කන් දෙන්න. ඔව්. හින්දි සින්දුවක් කියනවා නම් මම අහගෙන ඉන්න කැමති. තේරුම් නැත්නම් හරි ලස්සනයිනේ. හඬ හරි ලස්සනයිනේ. මියුසික් හරි ලස්සනයිනේ. තේරුම් නැත්නම් කමන්නේ හිටගෙන ඉඳලා එන්න ආසයි. තේරුම් නැත්නම් ඉංග්‍රීසි සර්විස් වලට යන්න ආසයි ගොඩක් අය. ඒක පොෂ් කියලා පෙන්නන්න. මොනවද කියන්නේ දන්නේ නැහැ. ඉතාලි දන්නේ නැති වුණා ඉතාලි සේවය මෙහාන වලට යන්න කැමති. ඇයි? මම කරි හම්බෙයි කියලා. ඒ වගේ තමයි මේ උන්වහන්සේ ලක්ෂණේ කියන තේරෙන සෙනග ළඟට හරියට උන් අහන්නේ නැහැ. එහෙම තේරෙන්නේ නැති සෙනගක් ළඟට ඇර තුන් සමානට අහගෙන හරි ඉඳි. පිළිපදින කෙසේ වෙතත් නමුත් මේ සෙනග පිළිපදින්නේ නැහැ. නමුත් උඹ යන්න ඕනේ. නමුත් උඹ කියන්න ඕනේ කියන පුතේ. නමුත් ඊශ්‍රායල් වංශය මට ඇහුම්කම් දෙන්න කැමති නැති නමුත් බැවින් ඊශ්‍රායල් වංශය මට ඇහුම්කම් දෙන්න අකමැති බැවින් ඔහු නුඹට ඇහුම්කම් දෙන්න කැමති නොවේති. ඔව් උඹට කැමති වෙන්නේ නැහැ ඇහුම්කම් දෙන්න. මක්නිසාද මුළු ඊශ්‍රායල් වංශය ඇයිද කියන මුළු ඊශ්‍රායල් වංශය මුළු කිතුණු සභාවම කිතුණු සමූහය හැමෝම නෙමෙයි බහුතරයක්. දැඩි වූ නලල්ද දැඩි වූ නලල්ද තද සිද්ධ ඇත්තෝය අද සිද්ධ ඇත්තෝය බලව බලපං මම ඔවුන්ගේ මුහුණ වලට විරුද්ධව බලපං මම උන්ගේ මූණ වලට විරුද්ධව නුඹේ මුහුණත් ඔවුන්ගේ නලල් වලට ඔවුන්ගේ නලල් වලට විරුද්ධව නුඹේ නලල් දැඩි කළෙමි. ඔව් නුඹේ නලල් දැඩි කරමි. හලෙලූයා. උඹගේ ඔවුන්ගේ නලල් තදයි නම් මම උඹගේ නලල් තද කරන්නට යනවා. උන්ගේ මූණව තදවද මම උඹගේ මූණවත් තද කරන්නට යනවා. හලෙලූයා. මෞනාසිකේ උන්ගේ අහුවක් නැතත් මගේ වචන ඔබගෙන් කියන්න ඕනේ. ඒකක් තියෙනවා දෙකක් කියලා ඉවර කරමුද අපි? නුඹේ නලල ගිනිගලට වඩා නුඹේ නලල ගිනි ගලට වඩා තද වූ විදුරක් මෙන් කෙරෙමි. තද වූ විදුරක් මෙන් කෙරෙමි. ඔවුන් කැල්ලිකාර වංශයක් ඔව් නමුත් කැලණිකාර වංශයක් නමුත් ඔවුන්ට බය නොවන්න. ඔබ උන්ට බය වෙන්න එපා. ඔබ ගිහලා මං ගැන කතා කරන මේ වචනේ කතා කරලා මේ සුභාරංචි කතා කරලා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ගැලවුම් කාර්යයන් වහන්සේ උඹලා උදෙසා මරණ උඹලාගේ පාපේ උන්වහන්සේ කර පිට ගත්තා. උන්වහන්සේ නැවත මේ පොළවට එනවා උඹලා රැගෙන යන්න යනවා කියනකොට උඹ පිළිගන්න යන්නේ උඹ රබයි උඹගේ නලල් තලවේ ගල් වලින් ගහයි. නමුත් මම උඹ ඊට වඩා බලවත් කරලා තියෙනවා. හලෙලූයා. මම උඹ ඊට වඩා ශක්තිමත් කරලා තියෙනවා කියලා උන්වහන්සේ කියන නිසා උඹට බය වෙන්න එපා. උඹගේ නලල් විරුද්ධව උඹේ නලල දැඩි කරමින් මේ නලල ගිනි ගලට වඩා තද වූ විදුරක් මෙන් කලමි. ඔවුන් කැරලිකාර වංශයක් නමුත් ඔවුන්ට බය නොවන්න. හලෙලූයා. ඒ කැරලිකාර මනුෂ්‍යයන්ට මේ සුභාරංචිට විරුද්ධ වෙන මනුෂ්‍යයන්ට ඔබ බය වෙන්න එපා. මන්ද දෙවියන් වහන්සේ ඔබ සමග ඉන්න නිසා. කියන පුතේ හලෙලූයා. ඔවුන්ගේ රවා බැලමට නොකලබෙන්නයි මට ඔවුන්ගේ කිසිසේත් රවණ බැලුම් වලට බය වෙන්න එපා. ආමුදුරුවරු රැව්වයි කියලා අරය රැව්වා මෙයා රැව්වා කියලා උඹලා බය වෙන්න එපා. සුභාරංචි ප්‍රකාශ කරන්න කියන්නේ. තවද උන්වහන්සේ මට කතා කොට තවද උන්වහන්සේ මට කතා කොට මනුෂ්‍ය පුත්‍රය මනුෂ්‍ය පුත්‍රය නුඹට කියන මාගේ සියලුම වචන ඔබට කියන මගේ සියලුම වචන නුඹේ සිතේ තබා ඔබේ ගනින්න. හිතේ තබා ගනින්න. නුඹේ කන් වලින් නසාපන්න. ඔව් මේ වචන කවුද අපි තියාගන්න හදවතේ තියාගන්න ඕනි. කන් වලින් අහන්න ලස්සන කන් ඇතුව නෙමෙයි. මේ ඇතුළට අහලා හෘදය ඇතුලේ තැම්පත් කරගන්න මේ වචන. ඊට පස්සේ වාල්ව සිටින නුඹේ සෙනගගේ වහල්ව සිටින දෙවියන් වහන්සේ දන්නේ නැතුව ඉන්නේ එපා කරලා නැත්නම් අතහැරලා ඇදගිල්ලෙන් වැටිච්ච පසුබට උනා වූ සෙනග ළඟට ගොස් ඔවුන් අසතත් නොඅසතත් අන්න හරි උන්ගේ අහුවත් එකයි නැතත් එකයි උඹේ කොටසම කරපන් කලඩක් අකලඩක් වැඩේ ඉඳලා හිටපන් උන් අහන්නේ නැහැ කියනම නිකන් ඉන්න යන්න එපා අහුවත් නැතත් ඔබ කියන්න ඕන දේ හැමදාම කියෙමින් ඉඳ අපි දන්නේ නැහැ ඔවුන් යම් දවසක හැරෙයිද නැද්ද කියලා.
ඒ නිසා ඔබට මගේ වැඩේ තමයි ඔවුන් අසතත් නොඅසතත් ඔවුන්ට කතා කොට ස්වාමූ දෙවියන් වහන්සේ මෙසේ කියන සේකයි ඔවුන්ට කියාපන්නයි කීසේක. හාලෙලූයා. අපි නැගිටමු. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා, මහිමය වේවා. අපි අද දවසේ එළිදලා පොතේ 10 වෙනි පරිච්ඡේදයෙන් දැක්කා දේව දූතයෙකු පොළව කරා බැසෙනවා. මේ බැසෙනා තනන් වහන්සේ අපි දකිනවා වංශවත් නුණා වූ පාරණගිස්මේ අපි දෙටුවා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්ටෝෆෝනි කියන අතර ක්‍රිස්ටෝෆෝරස් කියනා වූ දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ ආකාරයට මේ ස්ථානේ බැසෙනවා. උන්වහන්සේ කරන් කියන කාරණය මොනවද කියලා අපි දන්නේ නැහැ. මන්දේ ඒක මුද්‍රා කරලා තියන්න කියලා යොහන්ට කියනවා. ඉතින් අපි ලබන සතියේ ඉඳලා බලන්න යනවා සාක්ෂිකාරයන් දෙදෙනා පීඩා කාලයේ මැදට ඇවිත් තියෙනවා. මේ පීඩා කාලයේදී දෙවියන් වහන්සේ ඊශ්‍රායල් කෙරේ තබා තිබෙන උන්වහන්සේගේ අනර්ථ ගැලවීම ගැන අපි බලන්න යනවා. මේ පොළවේ උන්වහන්සේ සිදු කරන්න යනවා උන්වහන්සේගේ මහිමාන්විත ගැලවීම ගැන අපි බලන්න යනවා. ඉතින් දෙවියන් වහන්සේ කියන උන්වහන්සේගේ වචනේ ස්වර්ගය ගැන දියුරලා පොළොව ගැන දියුරලා මුහුද ගැන දියුරලා උන්වහන්සේ කියනවා තවත් කල් නැහැ. තවත් කල් නැහැ. ඒ නිසා මේ වෙලාවේ මේ මොහොතේම බල්ලා වමනේට හැරී යන්නාසේ ඊරි මඩවලට හැරී යන්නාසේ මේ වචනේ මෙතනින් අහලා ඊරියෝ වගේ ඔබලා මඩවලට හැරලා යන්න එපා. මේ වචනේ මෙතනින් අහලා බල්ලා වමනේට හැරලා ගියා වගේ ඔබලා වමනේ කරලා එළිය තියලාව නම් ආයේ වමනේට හැරලා යන්න එපා. ගිහලා වමනේ කරන ජරා සතෙක් වගේ වෙන්න එපා. මේ වචනේ යහන මේ වචනේ ඇතුලේ දාගෙන සිතේ තියාගෙන කල්පනාවේ තියාගෙන දෙවියන් වහන්සේගේ ධර්මයේ කියන එක හදවත් ඇතුලෙන් චර්මච්ඡේදනය වෙච්ච මිනිස්සෙක්ව දෙවියන් වහන්සේගේ වචනේ දරාගෙන ඉන්න මිනිස්සෙක්ව නිතරම අසන්නන්ට ප්‍රයෝජනවත් වෙන දේ කරමින් නෙමෙගේ තරුණකම නෙමෙගේ යෞවනකම සුළු කරන්න කිසිවෙකුට නොදී දෙවියන් වහන්සේගේ පැමිණීම දක්වාම ස්ථීර විශ්වාසයෙන් සිටීමේ දෙවියන් වහන්සේගේ ධර්මයේ ලෙස මේ පොළවේ නික්මෙන්ට ඔබ තීරණය ගන්න ඕනේ. ජීවිතේ වුණා වූ සියලු වැරදි අඩුපාඩුකම් ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙන්න ඕනේ. ස්වාමීනි මට සමා වෙන්න කියලා. මම නැවත ඒ සායිට යන්නේ නැහැ කියලා. මහා පසුතැවිලි වීමක්. මුනාසිකන චරිත වීමේ පසුතැවිලි වීමක්. මේ චරිත වීමේ පසුතැවිලි වීම ඔබ තුල ආවට පස්සේ ඔබගේ චරිතකම ඔබ තුලින් යන්නේ නැහැ. ඔබට හැමතිස්සෙම වර්ධක් වුණාම ඉතා ඉක්මනින් මහා වේදනාවක් ඇතුලේ අට ගන්නවා. අම්මෝ මං හරි වැරද්දක් කරා. මට සමාව ගන්නකම් ඉවසුමක් නැහැ. අනේ ස්වාමීනි මට සමාව වෙන්න ඔබට විරුද්ධව මං පව් කරා. ශුද්ධාත්මනි ඔබට මම දුක් දුන්නා. ඔබ දෙවියන් වහන්සේ ශුද්ධාත්මනි ඔබ දෙවියන් වහන්සේව සිටිනවා. ඔබ වහන්සේ දෙවියන් වහන්සේ රද ආත්මයක් නෙමෙයි. ඔබ පුද්ගලික ආකාරයෙන් සිට ඔබට මම දුක් දුන්නා. මට සමාව වෙන්න කියන ඒ ජනිතකමේ ඒ පසුතැවිලි වතුරට එක වතාවක් ආවා කියන්නේ ඔබගේ ජීවිතේ ඔබ විනාශ වෙලා යන්නේ නැහැ. ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ අතාරින්න යන්නේ නැහැ. ඒ තැනට ඔබ ආදෙන්න ඕනේ. ඔබ තුලින් ඒ දේ ඔබ උපදව ගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාමිනී මට උපකාර කරන්න. ජීවමාන දෙවි සමිඳුනිය අපා පියාණනි මගේ දෙවියන් වහන්සේ සියල්ලන් තුළ සියල්ල කරන්නේ ඔබයි මගේ දෙවියන් වහන්සේ. ස්වාමීනි මගේ දෙවියන් වහන්සේ මේ ගෘහය අපි ඔබගේ දයාතට බාර කරනවා. මගේ දෙවියන් වහන්සේ මේ ගෘහය තුළ ඉන්නව දරුවන්ව ස්වාමීනි මෙතෙක් කල ඔබ වහන්සේ ආරක්ෂා කරලා කිසිදු ભેදයක් නැතුව මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි එක දරු කැලක් ලෙස එක සහෝදර කැලක් ලෙස ස්වාමීනි එකෙක් වැටෙනකොට එකෙක් විනාශ වෙන්න යනකොට දෑත දිගහැරලා ස්වාමීනි එකිනෙකා වැළඳගෙන එකිනෙකාට උපකාර කරමින් ආදරෙන් ස්වාමීනි මගේ දෙවියන් වහන්සේ එක කුස උපන් සහෝදරයන්ට වඩා එක කුස උපන් දෙවියන් වහන්සේ ස්වාමීනි දරුවන්ට වඩා මහත් බැඳීමකින් ස්වාමීනි මවුන් ක්‍රියා කරන ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ මෑදහත් වීම ඔබගේ ප්‍රේමය ඔබ වහන්සේ මවුන් තුළ ස්වාමීනි පිළිසිඳගෙන ඉන්න බවට ඔවුන්ගේ ජීවිතවලින් සාක්ෂි දරන මගේ පියාණනි මගේ දෙවියන් වහන්සේ මේ දරුවන් තුළ ඔබ වහන්සේ පටන් ගත්තා වූ යහපත් වූ ක්‍රියාව ඔබගේ පැමිණීම පැමිණෙන තුරුම ස්වාමීනි
ස්වාමිනේ දකින්න සලස්සන්න කියලා යාඥා කරනවා. යක්ෂයාන මාංශයාන ලෝකයාට මගේ දෙවියන් වහන්සේ ස්වාමිනේ මේ දරුවන් අපිව යමෙක් ලැජ්ජා කරන්න දෙවියන් වහන්සේ නින්දාවට පත් කරන්න සලස්සනවාද පියාණනි. ඒ කාරණේ අපි ඔබට බාර කරනවා. මන්ද පලි ගැනීම දෙස් ලැබීම අපිට අයිති කාරණයක් නොවේ. ඒ ඔබගේ කාරණයක් මගේ දෙවියන් වහන්සේ. අපි උදෙසා සටන් කරන්නේ ඔබයි මගේ දෙවියන් වහන්සේ. ඒ ජයග්‍රහණය දෙන්නේ ඔබයි අපටයි ස්වාමිනේ. මගේ දෙවියන් වහන්සේ මම ඔබට බාර කරනවා. මේ ගෘහය තුල ඉන්න ස්වාමිනේ මගේ හැම දරුවෙක්ම මගේ දෙවියන් වහන්සේ ස්වාමිනේ යක්ෂයා මගේ ජීවිතය ගැන මොන සැලසුම් දාලා තිබුණත් ඒ සැලසුම සියල්ලම අද දවසේ නිෂ්ප්‍රභා වෙලා බලංගු වෙලා මගේ පියාණනි ඔබගේ සැලසුම පවණක්ම මේ ගෘහය තුලද මේ දරුවෝ තුලද මේ දරුවන්ගේ පවුල් තුලද දරුවන්ගේ දරුවන් තුලද ඔවුන්ගේ මතු අනාගතයේ තුලද ඔබගේ සැලසුම් පවණක්ම ස්ථාපිත වෙමින් ඒ සැලසුම් තුල පවණක්ම ඔවුන් ගමන් කරමින් මහත් ලෙස ජයගතාව සෙලගාක පියාණනි මගේ දෙවියන් වහන්සේ නිර්වීත ලෙස ඔබගේ නාමය ගැන මහිමටපත් කරන්ට වසලසන්න කෙරෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් ආමෙන්. පියාණන් වහන්සේ කරුණාවද පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද මඟ පෙන්වීමද ඔබ සමගද අප සමගද පවතින සේක්වා යන්න සතුටෙන් සමාදානයෙන් ගොස් ජීවත් වෙන්න ජේසු ඔබට ආදරේ. ජේසු පිටයි සියලු දෙනාටම